නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අපි ධර්ම දේශනාවට සම්බන්ධ වන කාරුණික පින්තුනේ අද දවසේ අපේ මාතෘකාව තිබෙන්නේ විඥාණයෙන් පසුව නාම රූප හැදෙන්නේ කොහොමද කියලා. අපි එදා කතා කළා කොහොමද සංස්කාර වලින් විඥාණය හැදෙන්නේ කියලා. සංස්කාර කියන්නේ අපි කිව්වා පච්චේ කියලා. ඒ වගේම ඊට පස්සේ සංස්කාර පච්චේ වෙලා ඊට පස්සේ පච්ච සංස්කාර වලින් ඊට පස්සේ විඥාණය පච්චේ උප්පන්න වෙලා හැදෙනවා. මේ ක්‍රියාවලියට කිව්වා පච්චේ සති කියලා. අද අපි කතා කරන්නේ මේ විඥාණයෙන් නාම රූප හැදෙන්නේ කොහොමද කියලා. එතකොට මේකේ තිබෙනවා අදහස් දෙකක්. එකක් තමයි විඥාණයෙන් නාම රූප හැදෙනවා කියන අදහස. අපි කියනවා ඒක දීඝනිකායේ මහා නිදාන සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වන කරනවා විඥාණයෙන් නාම රූප හැදෙනවා පරිසම්පාද. ඒ වගේම නාම රූප වලින් විඥාණය හැදෙනවා කියලා කියනවා. සපාලි මේකට අපි කියනවා අඤ්ඤමඤ්ඤ සහජාත පච්චය කියලා. අපි ඉස්සරහට ඒක කතා කරමු. දැනට මම පොඩ්ඩක් ඒක අවධාරණය කරේ. ඒ දෙක දෙපැත්තට වැඩ කරනවා. ඒක අපි බලමු ඉස්සර. නමුත් මෙතන මූලිකව දැනගත යුතු වන්නේ විඥාණයෙන් නාම රූපේ හැදෙනවා කියන එක. අපි අපේ ස්ලයිඩ් වලට අපි යමු. හොඳයි. දැන් අභිධර්මයට අනුව නාම සහ රූප කියලා අපි වෙන්ව ගත්තොත් නාම කියලා කියන්නේ අපි කලින් ඉගෙන ගත්ත චෛතසික කොටස් ටික. චිත්ත කියන ඒවා ගන්න නැහැ මේකට. මොකද චිත්ත කියන්නේ මේ චෛතසික වැඩ කරනකොට තිබෙන දේවල් ටික. ශක්තිය. සාමාන්‍ය කියන්නේ ආරම්මන විජානන ලක්ෂණ චිත්තං කියන්නේ. එම නිසා නාම කියන කොටසට අපි ගන්නේ චෛතසික 52. අපි ඒක ගොඩක් දේශනාවලදී කතා කරලා දේශනාවලදී කොහොමද මේ චෛතසික 52 විභගත වෙන්නේ කියලා. අපි කිව්වා එදා චෛතසික 13ක් තියෙනවා නියුට්‍රල් චෛතසික. ඒ කියන්නේ කුසල් අකුසල් දෙකටම වැඩ කරන ඒවා. ඒවා දෙකකට බෙදෙනවා. සබ්බචිත්ත සාධාරණ කියලා 7ක් යෙදෙනවා. මුළු සියලු සිතිවිලි වල යෙදෙනවා චෛතසික. ඒ වගේම තව 6ක් තිබෙනවා අතරින් පතර හිත දියුණු කරගත්තයින් පස්සේ සමහර ලාවට ඒකත් ඉතින් හොඳ නරක දෙපැත්තට මෙදෙන්න පුළුවන් පකින්නක කියලා. ඒ වගේම අකුසලයේ පැත්තට 14ක් තිබෙනවා. ඒ වගේම හොඳ පැත්ත සෝබන කියලා අපි කියනවා 25ක් තිබෙනවා. අපි ටිකක් දීර්ඝව කතා කරමු පස්සේ දැනට යම්කිසි දල අදහසක් ගන්න. නාම කියලා කියන්නේ අභිධර්මයේ චෛතසික 50. කියන සියලු චෛතසික. ඒ වගේම රූප කියලා කියන්නේ අපි රූප පාඨ දේශනාව ඉගෙන ගත්ත රූප 28. ඒ කියන්නේ මහා භූත රූප 4යි. ඊළඟට මේ මහා භූත රූප 4ෙන් නිර්මාණය වන උපාදාය රූප 24යි. පඨවි ආපෝ තේජෝ වායෝ කියන 4ක්. මේ 4ෙන් නිර්මාණය වන ඒ 4 නිසා නිර්මාණය වන තවත් රූප 24ක් අපි අනන්තවත් කතා කළා. අපි නැවතත් බලමු කොහොමද මේවා නිර්මාණය වෙන්නේ කියලා. එසේනම් මේ නාම රූප කියන්නේ අර අපි සූත්‍රවල කතා කරපු පංචස්කන්ධ විග්‍රහයේ එන නාම රූප කියන තැනම නෙමෙයි. අපි එතන කතා කරනවානේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි ගන්නවා. එතන රූපස්කන්ධය මේ රූප කියලා ගන්නවා මෙතන. නාමස්කන්ධ ගන්නවා වේදනා සංඥා සංකාර විඥාන. ඊට වඩා පුළුල් විග්‍රහයක් තමයි අභිධර්මයේ තියෙන්නේ. ඒතර අභිධර්මයේ තිබෙන්නේ නාම කියන්නේ චෛතසික සියල්ල 52. ඒ වගේම රූප කියන්නේ රූප 28. අභිධර්මයේ සඳහන්. දැන් මම මෙතන ගත්තා මේක ටිකක් වැදගත් තැනක්. අපි සාමාන්‍යයෙන් මේ පරිසෝපාදයේ විස්තර කරන්න ගත තැන සූත්‍ර හරහා විභංග සූත්‍රය. සංයුත්ත නිකායේ 12.2 මේ සූත්‍රය තමයි මේ පටිච්චසමුප්පාදය
විස්තර කරලා තිබෙන්නේ සූත්‍ර පිටකේ ටිකක් හොඳම විදියකට. සංයුත්ත නිකායේ විභංග සූත්‍රය. එහිදී පෙන්වන්න කරනවා කතමංච භික්ඛවේ නාම රූපං. මහණනි නාම රූප කියන්නේ මොනවද? වේදනා සංඥා චේතනා පස්සෝ මනසිකාරෝ උච්චති නාම. ඉදං උච්චති නාම. අනබාන දැන් එතන නාම කියලා ගත්තේ අර පංචස්කන්ධයේ තිබෙන වේදනා සංඥා සංකාර විඥාන හතර නෙමෙයි. එක යම් කොටස් තිබෙනවා. මෙතන ලොකු පුළුල් විග්‍රහයක් සූත්‍ර පිටකේ තිබෙන. මෙතන කියනවා කෙලින්ම වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාර. සංස්කාර නැහැ. සංස්කාර නාමයට දාගන්න බෑ. මොකද සංස්කාර කියන්නේ නාම වලින් නිර්මාණය වෙන කර්ම ශක්තියින් ටිකක්. නාම නිර්මාණය තමයි මෙතන කියන්නේ. වේදනාව, සංඥාව, චේතනා, පස්ස, මනසිකාර. එතකොට මේ ඔක්කොම චෛතසික ගත්තයින් පස්සේ මේ සබ්බජිත සාධාරණ හතේ තියෙන ගොඩක් තියෙනවා. මේ වේදනා තිබෙනවා. ඊළඟට මේකේ සංඥාව තිබෙනවා. චේතනාවක් තිබෙනවා. ඒ වගේම පස්ස කියන එකක් තියෙනවා. මනසිකාරක් තියෙනවා. නේ? එනහනේ මේ ටික විතරයි නාම කියලා සූත්‍ර පිටකෙත් කියලා තියෙන්නේ. අර පංචස්කන්ධ විග්‍රහයෙන් එහාට. ඒ වගේම රූප කොටස් ටික ගත්තම අර අපි කලින් කියපුවම තමයි චත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං ඉදං උච්චති රූපං. ඉති ඉදංච නාමං ඉදංච රූපං ඉදං උච්චති භික්ඛවේ නාම රූපං. එහෙනම් දැන් සූත්‍ර පිටකේ ඊටාම පැහැදිලිම විග්‍රහයක් වශයෙන් අපිට නාම රූප ගන්න වෙන්නේ මෙන්න මේ විග්‍රහය. දැන් මෙතන කියන්නේ චෛතසික 52 කියන නාම වලට. නමුත් රූප ටික හරි. රූප ටික 28 තියෙනවා. නමුත් මෙතන අර පංචස්කන්ධ විග්‍රහයේ තිබෙන නාම කොටස් ටික ඊටාම පුළුල් විදියට විග්‍රහ කරලා තියෙනවා. නාම කියලා හරියටම ගත්තොත් නාම කියලා කියන්නේ වේදනාවක්, සංඥාවක්, චේතනාවක්, පස්සක්, මනසිකාරම පොඩි විග්‍රහයක් කරනවා. වේදනා කියන්නේ දැනීම කියන එක, විඳීම කියන එක. සංඥාව කියලා කියන්නේ අඳුනා ගැනීම. අපි එදා කතා කරා මේක. අඳුනාගන්නේ කොහොමද? අතීතයට සම්බන්ධ දෙයක් අපි අඳුන ගන්නවා. යම් කිසි දෙයක් කරා. ඒ වගේම අනාගතයට අපි සටහන් කරගන්නවා. චේතනා කියලා කිව්වයින් පස්සේ අපි දැන් කතා කරන්නේ චේතනාව කියන්නේ දැනුවත් භාවයනේ. සම්පජාන කියන්නේ දැනුවත් භාවය. ඊළඟට පස්ස කියලා කියන්නේ ස්පර්ශය. අවසානයේ අපිට ස්පර්ශයක් තිබෙනවා. ඒ කියන්නේ දැන් චේතනාවෙන්, සංඥාවෙන්, වේදනාවෙන් ස්පර්ශයකට අපි එනවා. ඒ වගේම කලින් මානසිකාරයක් ගන්න. මානසිකාර කියන්නේ අවධානය කියන්නේ. අවධානය නේද මානසිකාරය කියන්නේ. දන්න කෙනෙක් කියන්න බලන්න. මානසිකාරය කියන්නේ මොකක්ද? මොකද මානසිකාරය කියන්නේ? මානසිකාරය කියන්නේ අවධානයනේ. ඇයි අපිට මේක අහු වුණා? දැන් ගොඩකනේ යෝනිසෝ මානසිකාරයනේ. එතකොට නුවණින් අවධානයටපත් කරගෙන නුවණින් විමසා බැලීම නුවණින් අවධානයටපත් මේක තමයි අපිට කුසල අකුසල් හදාගන්න තිබෙන පහසුම ක්‍රමය. යෝනිසෝ මානසිකාරයේ යෝනිසෝ කියන තැනට ගත්තා. නමුත් සමහර වෙලාවට ගොඩක් අයට අයෝනිසෝ මානසිකාරය නිර්මාණය. කියන්නේ නුවණින් නෙමෙයි නුවණ පාවිච්චි වෙන්නේ නැහැ යමක් තේරුම් ගන්න. එහෙනම් ඔබට දැන් සූත්‍ර පිටකයේ නාම රූප ගැන ඔන්න අදහසක් හොඳටම තියෙනවා. දැන් අපි අභිධර්ම පිටකයේ සඳහන් වෙන එකක් අපි කිව්වා. දැන් ටිකක් අපි ඉස්සරහට යමු. මේක ටිකක් මම මේ කරජකාය දැන් කියන්නේ මේක කරජකාය සහ ගන්ධබ්බකාය මනෝමය කාය කියන විග්‍රහය මම ගේනවා. මොකද හේතුව දැන් මේක ඇවිල්ලා මේ නාම රූප තේරුම් ගන්න පුළුවන් තවත් පහසු විදිහක්. තවත් ලොකු විග්‍රහයක්. අතම ලොකු විග්‍රහයක්. දැන් අපට ධර්මයේ පේනවා ධර්මයේ දිහා දකිනකොට අපට තිබෙනවා ශරීර දෙකක්. ඒක කාමාවචර ලෝකේ ඉන්න අපටත් තිබෙනවා. රූපාවචර ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට තිබෙනවා. අරූපාවචර ලෝකේ ඉන්න බ්‍රහ්මයන්ට තිබෙනවා. ඒකට අපිට තිබෙනවා ඒ පොඩි වෙනස්කම් තිබෙනවා රූපාවචර සහ අරූපාවචර අයගේ. දැන් අපට කෙලින්ම තිබෙනවා මොකක්ද තියෙන්නේ? කරජකායක් තියෙනවා. කරජකාය කියන්නේ ආහාර වලින් හැදිච්ච ශරීරයක් තිබෙනවා. එහෙම තියෙනවා නේද? ශරීරය ආහාර වලින් නිර්මාණය වෙච්ච එක. ඒ වගේම තියෙනවා මනෝමය කාය. අපි කියනවා mental body. අරක physical body, මේක mental body. ඒකට තව නමක් කියනවා ගන්ධබ්බ කාය.
ඒ ගන්ධබ්බ කාය කියන්නේ දැන් අපි මේ මරුණම මේක එළියට යනවා. හරියට මරුණම කවදා හරියට මරුණම මේක එළියට යනවා. එතකොට කරජ කාය සහ මනෝමය කාය හෝ එවත් ගන්ධබ්බ කාය. physical body and mental body. ඒතර බුදුහාමුදුරුවෝ මේ දීඝ නිකායේ සාමාන්‍ය ඵල සූත්‍රය පෙන්වු කරන දෙවෙනි සූත්‍රයේ කරජ ශරීරයෙන් කරජ කාය physical body කියන එකෙන් මනෝමය ශරීරය වෙන් කර ගැනීම හරියට අර කඩුව දමන තැනින් එළියට ගත්තා වගේ කියලා. සර්පේ දමපු තැනින් එළියට ගත්තා වගේ කියලා. ඒතර ඒ දමපු තැන නැත්නම් යා කඩුව ගබඩා කරපු කොපුව වෙන්න පුළුවන්. සර්පයා හිටපු ඒ තැන වෙන්න පුළුවන්. ඒක තමයි physical body. කරජ උදාහරණයක් වශයෙන් කියනවා. ඉතින් වැදගත් වෙන්නේ බැලුවයින් පස්සේ කඩුව සහ සර්පයානේ. දැන් මේ උදාහරණ දෙක ඒ වගේ මිනිස්යාගේ ශරීරය ඇතුලේ මේ මනෝමය කාය ගිහිල්ලා තියෙනවා. ඒකට ගන්ධබ්බ කාය කියලා කියනවා. මොකද ගන්ධබ්බේ වශයෙන් තමයි ඒක නිර්මාණය වෙන්නේ. එතකොට ඒක මම මේ නාම රූප වලට ගේන්නේ දැන් පටිසමුප්පාදයේ අනුව අපි විඥානයක් ඇති වෙලා ඒක ශරීරයකට පැමිණෙනවා. ඒතර ඒක පැමිණෙන්නේ ගන්ධබ්බ කායක් වශයෙන්. ඒ ගන්ධබ්බ කාය එවත් මනෝමය කාය තමයි ආහාරජ කායකට රිංග ගන්න. හරි. එතකොට එහෙම ගත්තයින් පස්සේ අපිට හොඳටම පේනවා මෙතන බලවත් වෙනවා මනෝමය කාය කියන එක. mental body කියන එක. එහෙනම් අපි තව දුරටත් ඉස්සරහට ඒක තේරුම් ගනිමු. දැන් මම මේක මෙහෙම ටිකක් පෙන්නන්නම්. කරජ කාය කියන්නේ ආහාර වලින් හැදිච්ච කරජ කියන්නේ මේ physical body. ආහාර වලින් හැදිච්ච ශරීරය. ඒ වගේම අර රූපී අපි ඒකට රූපී කියලා කියනවා. රූපී මනෝමය කාය, ගන්ධබ්බ කාය. නැත්නම් mental body කියන එක. අපි මරුණම එළියට යන එක. දැන් මේ ඇතුළේ තියෙන එක දැනට ඇතුළේ තියෙන physical body එක ඇතුළේ. ඒක හැදෙන්නේ අපි අර රූප හැදෙන හේතු කතා කරේ. රූප සමුට්ටානවල කම්මජ වලින්, උතුජ වලින්, චෙත්තජ වලින්. ඒක හැදෙන්නේ. මොකද ඒක තමයි එළියට යන්නේ හැම වෙලාවෙම. දැන් ඊළඟට අපි බලමු මේ මනෝමය කාය නැත්නම් ගන්ධබ්බ කාය mental body කියන එක කරජ කායෙන් එළියට යන්න පුළුවන් තියෙන අවස්ථා. දැන් මේක ගොඩක් අය මේ සාකච්ඡා කරන එක විවාදාස්පන්න කාරණා. අවස්ථා දෙකක් අපිට දකින්න පුළුවන්. කැමැත්තෙන් ධානය වඩලා අභිඥා ලබා ගැනීම. අපි දන්නවා 이르දි විද වගේ පංච අභිඥා ලබා ගත්තයින් පස්සේ ඔහුට හෝ ඇයට පුළුවන් තමන්ගේ ශරීරයේ තිබෙන ගන්ධබ්බ කාය එළියට ගන්න. දැන් කෙනෙක් අහයි ගන්ධබ්බ කාය එළියට ගියයින් පස්සේ කරජ කාය මැරෙනව නේද? මේ ප්‍රශ්නයක් එනවනේ. මෙහෙම මැරෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව ජීවිතේන්ද්‍රිය කියන රූප සාධකේ අර ශරීරයේ තියෙන හින්දා. අපි කියවනේ මුලින්ම නේද? අපි කියවනේ මුල්ම දවසක රූප පාඩමේ ජනක කර්මයෙන් අපේ ඇඟ හැදුනම ඊට පස්සේ මොකක්ද වෙන්නේ ජනක කර්මෙට? අවරේ කියන්න බලන්න. ජනක කර්මයෙන් අපේ ඇඟ හැදුනම ඊට පස්සේ අපේ ජනක කර්මයට මොකද්ද වෙන්නේ? අපි උපද්දවපු කර්මයට, මිනිස්සෙක් කරපු කර්මයට, සතෙක් කරපු කර්මයට මොකද්ද වෙන්නේ? ඒක එතනින් නැති වෙලා යනවා. ඒක නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ ඒක වෙනුවට මොකක්ද වෙන්නේ? මේ ඒක ප්‍රවෘත්ති එකක් එන්නේ පැමිණි කර්මය ප්‍රවෘත්ති පැහැදිලි නෑ පොඩ්ඩක් කියන්න බලන්න හයි දැන් අපි කවුරුත් ඉපදිලා ඉන්නවනේ මිනිස්සෙක් වෙලා ඉන්නවා සත්තු වෙලා ඉන්නවා දෙවිවරු වෙලා ඉන්නවනේ එතකොට දැන් මේ කට්ටිය ඔක්කොම ඉපදුනේ මොන කර්මයේ ඒ කර්මය process වෙනවනේ කර්ම කරයින් පස්සේ ඒවා process වෙන හැම මොහොතකමනේ ඒ process වුණායින් පස්සේ ඒවා මේ ප්‍රතිඵල දෙනකොට ඒවා බෙදිලා තමයි ප්‍රතිඵල හම්බෙන්නේ. උපද්දන කර්ම තියෙනවා. උපදලා ජීවත් කරන ඒවා තියෙනවා. උපදලා අපිව කරදර වලටපත් වෙන කර්ම තියෙනවා. උපදලා අපිව විනාශ කරන කර්ම තියෙනවා. නැති කරන කර්ම. අපි කියන ජනක, උපත්තම්බක, උපපීලක, උපපීඩක, උපඝාතක කියලා. එහෙනම් මේ ජනක කර්මයෙන් තමයි අපි ඉපදුනේ. ඒ ජනක කර්මයේ ඇතුලේ තියෙනවා ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම කියලා ඒවා තියෙනවා. ඒවයි. ගොඩක් වෙලාවට කෙනෙක් උපදින ජනක කර්මයක් කරහා මේ ඒක ඇතුලේ තියෙන. ඒතර දැන් මේ ගරුක කර්ම ගොඩක් වෙලාවට බලපාන. ඒව නැත්තම් ඊට පස්සේ යනවා ටික පල්ලෙහාට. ආසන්න ආජින කටත්ත. දැන් ජනක කර්මෙන් ඉපදුනාම ජනක කර්මය නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණායින් පස්සේ මොකක්ද දැන් ජනක කර්මෙන් රූපේ හැදුවා. පුරුෂයෙක් ස්ත්‍රියක් කරා පසාද රූප ටික හදලා දැම්මා.
නේ හදේ වස්තුව හැදුවා. දැන් මේ ටික පවතින්නේ කොහොමද? මේ රූප ටික. මොකෙන්ද පවතින්නේ? ප්‍රතිසන්දි චිත්තය භවංග චිත්තය බවට පත් වෙනවා හැමදෙම. මොකද? ප්‍රතිසන්දි චිත්තය භවංග චිත්තය නෑ මේ නාම ගැන නෙමෙයි. දැන් මේ රූප ගැන. මේ රූප පැත්තට බැස්සා දැන්. ඔන්න දැන් පසුගිය දේශනා ගැන ඔන්න යන තැන. පුනරීක්ෂණයක් වෙන්න වෙන තැන. නාම වශයෙන් ගන්න ඕන රූප වශයෙන් ගන්න. මම මේ මනෝමය කාය හේවත් ගන්ධබ්බ කාය කරජ කාය නැත්නම් ආහාරජ කායට සම්බන්ධ කරන්නේ ඒකයි. නැවත ආවර්ජනා කළ බලන්න අපි කරපු දේශනාවල අපි කිව්ව ඕක. ජනක කර්මයෙන් තව ගොඩක් තියෙනවා මේ කතා කරන්නේ ඒකයි මම කරන්නේ. ජනක කර්මයෙන් අපි ඉපදුනයින් පස්සේ ජනක කර්ම නිරුද්ධ වෙලා ඊට පස්සේ ජීවිතේන්ද්‍රිය කියන රූපයෙන් තමයි මේ ඇඟ පවතින්නේ. මතකද ඒක? ඒක මතකද එහෙම කතා කරා. අපි කතා කරන්නේද ජීවිත කියලා රූපයක්. එතකොට නම ජීවිත රූපය. පසාද රූප 5යි, ගෝචර 4යි, භාව 2යි, හදේ වස්තු 1යි, ජීවිත රූප 1යි. අන්න ඒකෙන් තමයි අර ජනක කර්මයෙන් හදපු ඇඟ ජනක කර්මයෙන් නැති වෙලා ගියාම පවත්වන්නේ අන්න ඒක. මනස ගා ගන්න එපා. මේක රූප වෙනම යනවා, මනස වෙනම යනවා. මට ඒකයි කියන්න අවශ්‍යයි. දැන් එතකොට දැන් කෙනෙක් ධාන වඩ පංචඅභිඥා හදා මේ නිර්මාණය කර ගන්නවානේ රූප ධාන වලින්. රූප 1 2 3 4 ගිහිල්ලානේ. එතකොට ඒ වයින් එයාට පුළුවන් විරදිවිද ඥානෙ හදා ගන්න. ඒතකොට එයාට පුළුවන් ඇඟ තියලා එළියට යන්න. ඒ ඇඟ තියලා එළියට ගියාම අපිට සැකයක් තියෙන කොහොමද ඇඟ පවතින්නේ කියන්නේ. ඇඟ පවතින්නේ එයාගේ ඇඟේ ජීවිත රූපේ තියෙනවා. අර ගන්ධබ්බ රූපේ නැත්නම් අපි කියන්නේ මනෝමය කාය විතරයි එළියට යන්නේ. හරි? ඒක තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ ගැනත් සර්වඥයන් වහන්සේ ගැනත් තිබෙනවානේ ප්‍රශ්නයක් අර මේ නේද? දිව්‍ය ලෝක වලට කියලා බණ කියනකොට මේ කරජකායට මොකක්ද උනේ කියලා සමහරු කියනවානේ කරජකාය මෙහෙ තියලා මනෝමය කායෙන් වැඩිය කියලා. නේ? මොකද කරජකාය හෙට ගෙනිච්චොත් ඒකේ ඒ රූපේ ඊටාම ඉක්මනට වයසට යනවා. එහෙම තියෙනවා. ඒතකොට මරණයේදී පමණයි මේ ගන්ධබ්බය සහ ජීවිතේන්ද්‍රිය දෙකම බැහැරවන්නේ. අන්න මේ ජීවිත රූපයත් අයින් වෙන්නේ හරියට මරණ වෙලා. නේද? එක අවස්ථාවක් තමයි මේ ගන්ධබ්බ කාය හේවත් නම් මනෝමය කාය මෙන්ටල් බොඩි එක ෆිසිකල් බොඩි එකෙන් එළියට යා ගන්න ජීවත් වෙනකොට යන එක අවස්ථාවක් තමයි ධානය ලබා ගැනීම. ඊළඟට හදවත් සැකම්. heart surgery වගේ තැන්වල අපි දකිනවා අපි මේක OBE කියලා කියන out of body experience කියලා නැත්නම් අර කියනවා near death experience. මේ දෙකේදී හදවත් සැකකමක් කරන අවස්ථාවක මේ ගන්ධබ්බ කාය එළියට යන්න පුළුවන්. ඒ හදවත් සැකකමේ තිබෙන සූක්ෂම භාවය විශේෂයෙන්ම ශරීරය ඒ සැකකමට දක්වන සූක්ෂම භාවය නැත්නම් සංවේදී භාවය නිසා මේ මනෝමය කායවත් ගන්ධබ්බ කාය කරජ කායෙන් එළියට යන්න පුළුවන්. සුළු වේලාවකට හරි. ඒතර කෙනෙක්ට හිතෙන්න පුළුවන් එහෙම ගියාම මේ ගන්ධබ්බ කාය අපි ෆිසිකල් බොඩි එක අයින් කරමු අපි. අයින් කරාම මේක කොයි වගේ එකක්ද කියලා. අත් වශයෙන්ම ගත්තොත් මේකට හොඳට මේ අහන්න කියන්නේ රූප දකින්න සහ ශබ්ද අහන්න පුළුවන්. ඒ මනෝමය කායට ඇහැයි කනයි ඕනේ නැහැ. මේ පසාද රූප දෙක ඕනේ නැහැ. ඇයි මේක ඇත්තම කිව්වොත් බ්‍රහ්මයන්ගේ පසාද රූප වගේ. දැන් බ්‍රහ්මයන්ට පසාද රූප කීයක් හම්බෙනවා? මම ඉස්සරහට කතා කරමු. රූප බ්‍රහ්මයන්ට පසාද රූප කීයද? අරූප බ්‍රහ්මයන්ට පසාද රූප කීයද? අපි කතා කරමු. රූප ප්‍රඥාන්ට අපට පසාද රූප කීයද? අපිට 6ක්. 6ක් තියෙනවා. ඇසකන් 5යි. අපට තියෙන්නේ 5යි. නේ? අපට තියෙන්නේ 5යි. මොනවාද? චක්කු, සෝත, ගාන, જીවහා, කාය. ඊළඟට රූප බ්‍රහ්මයන්ට පසාද රූප කීයද? 4යි. 4ක් තියෙනවා. ඒ මොනවද? මෙතන නෑ මේක බැලුවට පේන්නේ මතක් කරන්න දා වෙන්නේ. මෙතන නැත. දෙකක් තියෙනවා. දෙකයි තියෙන්නේ මොනවද? දෙකයි තියෙන්නේ මොනවද දෙක? චක්කු සෝත විතරයි තියෙන්නේ ඒගොල්ලන්. ඇයි ඒගොල්ලොට දැන් බ්‍රහ්මෙක් වෙන්නේ කාම සංඥාව නැති කරලා. කවදාකවත් එයාට මේ මෛතුනේ පිළිබඳ අදහසක්. කාම සංඥාවක් කවදාකවත් එන්නේ නැහැ. එයාට ගඳ සුවඳක් අවශ්‍ය නැහැ. එයාට රසයක් අවශ්‍ය නැහැ. කාය ස්පර්ශයක් මොකක්වත් අවශ්‍ය නැහැ.
බ්‍රහ්මයක් රූප බ්‍රහ්මයක් වෙච්ච ගමන් එයාට චක්කු ප්‍රසාදය සහ සෝත ප්‍රසාදය පමණයි තියෙන්නේ. ඒකට අරූප බ්‍රහ්මයක් වුණා. එයාලට ප්‍රසාද රූප කීයක් තියෙනවා? චතුෝකාර එකක් මේ අරූප බ්‍රහ්මයක් මන වුණා. රූප නැහැ. අරූප නම් රූප නැහැ. කෙනෙක් කියනවා නෑ කියලා. ඊළඟ අනිත් අය අරූප බ්‍රහ්මයන්ට ප්‍රසාද රූප කීයක් තියෙනවා? ප්‍රසාද එකක්. ඈ? එකක්. මොකක්ද ඒක? පස්ස. ඒ ප්‍රසාද අරූප බ්‍රහ්මයන්ට ප්‍රසාද රූපයක් නැත. ඕකේ. දැන් අපි ආයෙ මුලට යමු. මිනිස්සු සහ දෙවිවරු මිනිස්සුන්ටයි දෙවියන්ටයි සත්වයන්ටයි ප්‍රසාද රූප පහයි හදේවත්තුවයි වැඩ කරන්න ඕන. රූප බ්‍රහ්මයන්ට චක්කු ප්‍රසාදයයි සෝත ප්‍රසාදයයි හදේවත්තුවයි වැඩ කරන්න ඕන. අරූප බ්‍රහ්මයන්ට ප්‍රසාද රූප නැත හදේවත්තුව පමණයි. හරි අපි විග්‍රහ කරගමු පස්සේ. දැන් මට කියන්න අවශ්‍ය උනේ මේ අපේ ශරීරයේ ඇතුලේ තියෙන ගන්ධබ්බ කාය. mental body එක. මොකද අර අම්මා තාත්තගේ සම්බන්ධ වෙච්ච අවස්ථාවේ මේක ඇඟකට මැච් වුණා. සයිගොට් එක මැච් වුණා රින්ගුවයි ඇඟට. ඒක රින්ගපු විදිය අපි දන්නවා ඒක විවිධාකාරයෙන් මැච් වෙලා ඇතුළට යනවා. අපි ඒක දවසක් කතා කරා. දැන් ඒතොර ඒ ඇඟේ ෆිසිකල් බොඩි එකක් ඇතුලේ තියෙනවා. හැබැයි ෆිසිකල් බොඩි එකෙන් තොරව ගන්ධබ්බ කායට ඉන්න පුළුවන්. මනෝමය කායට ඉන්න පුළුවන්. ඉන්න බෑ හන්තර. ඇතුළට ගියයින් පස්සේ අමාරුයි. එළියේ තියෙනකොට පුළුවන් එයාට ජීවත් වෙන්න. එළියේ තියෙනකොට පුළුවන්. ෆිසිකල් බොඩි එකකින් තොරව ගන්ධබ්බ කාය ජීවත් වෙන අවුරුදු ගණන් ජීවත් වෙනවා. සමහර ඒවා කියන්නේ ඊටාම ඉක්මනට මැච් වෙලා ඇතුළට යනවා රූප කායයකට. දැන් මේ කරජ කායය. නමුත් එතකොට දැන් කෙනෙක්ට සැකයක් එන්න පුළුවන් ඒ ගන්ධබ්බ කායයට රූප දකින්න සහ ශබ්ද අහන්න පුළුවන්. ඔව්. එයාට අර බ්‍රහ්මයන්ට වගේ කරන්න පුළුවන්. ඒක තමයි යා හරිතනක් හොයාගෙන යන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඇඟ ඇතුළකට ගියාම යාට ඇඟ ඕනේ. ප්‍රසාද රූප ටික ඕනේ යා ජීවත් වෙන්න. නමුත් විශේෂ අවස්ථා තියෙන exemptions තියෙනවා. මෙන්න මේ අවස්ථා. සකැමැත්තෙන් ධානය වඩලා. කියන්නේ පංච නීවරණ අයින් කරාගෙන කාම සංඥාව බැහැර කරගන්නවා. අන්න එතකොට අභිඥා හම්බ වෙනවා. පංච අභිඥා. එතෙන්දී යාට පුළුවන් ඇඟෙන් එළියට දාගන්න ගන්ධබ්බ කාය. පොඩි වෙලාවකට. හරි අවශ්‍ය වෙලාවකට. ඊළඟ හදවත් සැත්කමකදී ඒක අපි කැමැත්තෙන් කරන ගන්න නෙමෙයි. ඒක මේ ඇඟ දුර්වල ඇඟ සංවේදී වෙනවා ගොඩක්. ඇඟ දුර්වල වෙනකොට ගන්ධබ්බ කාය එළියට යන්න පුළුවන්. ඇඟේ දුර්වලතාවය නිසා. මොකද ගන්ධබ්බ කායට හිතා ගන්න බෑ ඇඟ පෞතිද නැද්ද කියලා. එයා එමෙහි යන්න පුළුවන්. ඒ වගේ අවස්ථා. අන්න ඒ නිසා මේ අවස්ථා දෙකත් බලන්න. කරජ කාය තුල මනෝමය කාය පවතින විටදී මනෝමය කායට කරජ කාය පිට අත්‍යවශ්‍යමයි. මොකද දැන් ඇතුලේ පවතිනවනේ. මනෝමය කාය හේවත් නැත්නම් ගන්ධබ්බ කාය කරජ කායෙන් බැහැර අවස්ථා මේ ගන්ධබ්බ කියන තැන සත්වයේකු මරණයටපත් වූ පසු අපි කවුරුත් සිදුවන ගන්ධබ්බ අවස්ථාව. අත් වශයෙන් මෙතන කියන්නේ මේ මිනිස්සුයි සත්තුයි තමයි අපි ගන්න ගොඩක් වෙලාවට. තේරුම් ගන්න නම් අපිට බ්‍රහ්මීගේ ස්වરૂපය රූපී බ්‍රහ්මී රූපාවචර බ්‍රහ්මීගේ ස්වરૂපය තමයි ගොඩක් ගන්න වෙන්නේ. මොකද ඒ රූපාවචර බ්‍රහ්මයාට රූප තිබුණා කිව්වට එයාගේ චක්කු සහ සෝත ප්‍රසාදය කියන එක නිකන් අර ගන්ධබ්බ ස්වરૂපේ වගේමයි. මොකද ඒක එයාට අර මසසෙන් රූප දැකීම සහ ඊළඟට කනින් ශබ්ද ඇහිීමට වඩා බොහෝම අඩු මට්ටමකට තමයි ඒක අත්‍යවශ්‍ය මට්ටමට එයා කරගන්නේ. සයි ගන්ධබ්බ අවස්ථාව ගන්ධබ්බ කාය තේරුම් ගන්න පුළුවන් එකක් තමයි රූපාවචර බ්‍රහ්මයන්ගේ ස්වરૂපය ගැන ටිකක් අවධානය යොමු කරමු. අපි යනවා මහා නිදාන සූත්‍රය. සූත්‍ර පිටකේ දීඝනිකායේ 15 සූත්‍රය. දැන් මේ සූත්‍රයට මම එන්නේ දැන් අර පටිසමුප්පාදයට සම්බන්ධ කරන්නේ. දැන් විඥාණය නාම රූපයට සම්බන්ධ වන ආකාරය මෙන්න මේ සූත්‍රය හොඳට කියනවා. ඇත්තටම මේ මහා නිදාන සූත්‍රය තමයි සූත්‍ර පිටකේ තියෙන විස්තෘතම විග්‍රහය තිබෙන්නේ. මේ පටිසමුප්පාද ගැන අර අතන විභංග සූත්‍ර කෙටියෙන් කියන්නේ. මෙතන කියනවා මේ කොහොමද වෙන්නේ කියලා. විඥාන පත්‍යා නාම රූපන්ති ඉතිකෝ පනේතං උත්තං තදානන්ද ආනන්ද හාමුදුරුවෝ කියන්නේ මිනාපේතං පරියායේන වේතං. මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕන විඥානේ නාම රූපේ හදන්නේ කොහොමද කියලා. යතා විඥාන පත්‍යා නාම රූපං විඥානං චහි ආනන්ද මාතු කුච්චිස්මින් න ඔක්කමිස්සත. අපිනකෝ නාම රූපං මාතු කුච්චිස්මින් සමුච්චිස්සතාති කියලා අහනවා. දැන්
මෙතන අහනවා විඥාණයෙන් තොරව මව් කුසේ නාම රූප හැදෙනවද කියලා. අන්න විඥාණයෙන් තොරව මව් කුසක් ඇතුලේ නාම රූප හැදෙනවා. නොහේතම් බන්තේ. එහෙම හැදෙන්නේ නැහැ කියලා කියනවා. ඒතර ඔහොම කියන් ගිහිල්ලා ඔය ස්ත්‍රී පුරුෂ භාවය ඔක්කොම එහෙම කතා කරලා මෙන් කියන්නේ විඥානයේ පිහිටින් තොරව නාම රූප හැදෙන්නේ නැහැ කියනවා. විඥානපච්චය නාම රූපං කියන මේ විග්‍රහය හරි පටිසම්පාද කියන. හැබැයි ඊළඟට ඒ සූත්‍රෙම ඊළඟට නාම රූප සහ විඥානය අතර සම්බන්ධය. නාම රූපච්චය විඥානං තිතිකෝ පනේතං උත්තං තදානන්ද ඉමිනාපේතං පරියායන විත්තං. මේක තේරුම් ගන්න ඕන. යතහා නාම රූපච්චය විඥාන. අරගේ අනිත් පැත්ත. විඥානං චහි ආනන්ද නාම රූපේ පතිට්ඨං න ලබිස්සත. අන්න. එතකොට දැන් මේ විඥාණය ගත්තොත් නාම රූපේ ප්‍රතිෂ්ඨාවෙන් තොර විඥානයක් පවතින්නේ නැහැ. මේ කොහොමද මේ ගන්න? මෙතන කියන්නේ පටිසන්ධි කතාවක් නෙමෙයි. දැන් අතන පටිසන්ධි කතාවක් කියන්නේ. නාම රූප මේ විඥානපච්චය නාම රූප. මෙතන කියන්නේ ප්‍රවෘත්තියේදී වෙන දෙයක්. මේ තත්කාලයේ වෙන දෙයක්. මේ මොහොතේ වෙන දෙයක්. මොකද්ද වෙන්නේ? අපිනකෝ ආයතින් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවෝ පඤ්ඤායිතා. එතකොට නාම රූපයෙන් විඥාන හැදෙන්නේ නැත්තම් ජාති ජරා මරණ දුක්ඛ සමුදය සම්භවය වෙනවද කියලා. ඒ කියන්නේ අපි දැන් අපි විඥාණයෙන් නාම රූප හැදෙන එක හරි පටිසන්ධිය. අපි මේක කියවන්නේද පටිසන්ධියයි ප්‍රවෘත්තියයි දෙකක් කියලා අපි කියවන්නේද? එතකොට ප්‍රතිසන්ධිය කියන කතාවේදී තමයි විඥාණයෙන් නාම රූප හදන්නේ. නමුත් නාම රූප වලින් විඥාන හදන්නේ ප්‍රවෘත්ති කාලේ. දැන් අපි මෙහෙම ජීවත් වෙනකොට මේ මොහොතේ අපි කොච්චර විඥාන හදනවදනේ? මොනවද හදන විඥාන කියන බලන්න. අන්න චිත්ත වීති වලට යන්න. මොනවද? අපි චක්කු සෝත ගාන જીවහා කාය මන කියන සියලුම විඥාන ටික හදා ගන්නවා. ඉන්ද්‍රියයන්ට අවශ්‍ය විඥාන හදාගෙන මොනවද කරන්නේ? පංචද්වාරා වජ්ජන චිත්ත හදා ගන්නවා. මනෝද්වාරා වජ්ජන චිත්ත හදා ගන්නවනේ. අන්න ඒ ටික හරහා තමයි අපට අනාගතේ ජාතිය හැදෙනවා, ජරාව හැදෙනවා, මරණය හැදෙනවා. සහ මේ සියලු දුක්ඛ සමුදය සම්භවය වෙන්නේ අන්න එතන. ඒ දැන් මේ මොහොතේ අපට තියෙන නාම රූප නිසා අර විඥානේ නාම රූප හැදුනා. මොනවද නාම රූප ටික හැදලා තියෙනකොට අපි තව විඥාන ටිකක් හදාගෙන සෑහෙන විඥාන ටිකක් හදාගෙන දුක්ඛ සමුදය, දුක්ඛ සම්භවයක්, සාර දුක්ඛ සම්භවයක් මේ ජීවිතේ සංසාරෙත් හදාගන්න. එහෙනම් මතක තියාගන්න විඥානේ නාම රූප හදනවා පටිසන්ධි කියන විග්‍රහය තුල පටිසමුප්පාදේ. ඒ වගේම පටිසම්පාද විග්‍රහයෙන් පැත්තකට ගිහිලා බුදුහාමුදුරුවෝ මහා නිදාන සූත්‍රයේ සූත්‍ර පිටකේ කියනවා නාම රූප වලුත් විඥාන හදනවා. ඒ කියන්නේ පටිසන්ධි කතාවක් නෙමෙයි ප්‍රවෘත්ති කාලේ වෙන දෙයක්. මේ මොහොතේ සහ මේ ජීවිතවල ඉස්සරහට වෙන දෙයක් තමයි. ඒ කියන්නේ ඒක පැහැදිලිද? පැහැදිලි. ඔව් ඉස්සරහට යමු. ඔන්න දැන් අපි එනවා ටිකක් අභිධර්ම තැනට අර නාම මේ විඥානපච්චය නාම. දැන් අරූප ලෝක හතරක් තියෙනවා. මොනවද මේ හතර? කියන්න බෑ. ආකාසානං ඡායතනය ඊළඟ විඥානං ඡායතනය ආකින්චඤ්ඤායතනය නේව සංඥා නාසඤ්ඤායතනය. අපි කෙටියෙන් ගත්තොත් කෙනෙක් පංච නීවරණ අඩු කරාගෙන සියලු අකුසල් වලින් වැළකීලා ඊළඟට කාම සංඥාව නැති කරාගෙනනේ රූප ධානය වලටපත් වෙන්නේ. දැන් අත් වශයෙන් මිනිස්සු දිව්‍ය ලෝක වලට ඇත්තටම කරන්න ඕනේ අඩුම තරමින් කරන්න ඕනේ ඊට වඩා හොඳයි රූප ලෝක වලට යන්නේ. මොකද කාම සංඥාවක් නැහැ. කාම සංඥාවක් නැහැ. අතරම ලෝභ දෝෂ දෙකම අඩුයි. මොහේ තියෙනවා. එතකොට කෙනෙකුට ගන්න වෙන්නේ දැන් කෙනෙක් පඨම ඥානයටපත් වෙනවා ඒ විදිහට. පළවෙනි අවස්ථාව කඩාගෙන, ඒ කියන්නේ පංච නීවරණ නැති කරාගෙන යා පඨම ඥානයටපත් වෙනවා. 2 3 4පත් වෙනවා. මේ පළවෙනි හතරේ තියෙන බොඩීලි හැපිනස් එක. ඒ කියන්නේ කායික සතුටක් තමයි තියෙන්නේ. මේ පළවෙනි හතරේ තියෙන්නේ කායික සතුටක්. ඒක අපි කියනවානේ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව කියලා හතර. හැබැයි හතර අවසන් වෙනකොට වෙන්නේ කායික සතුටින් එහා ගිහිල්ලා ආලෝකයක් ගැන තමයි එයා කල්පනා කරන්නේ. කසින වලට යනවා ඊට පස්සේ. හතර අවසන් වෙනකොට. අන්න එහෙම ගියයින් පස්සේ යාට ශාරීරික සතුටක් නෙමෙයි ඊළඟට තියෙන්නේ. ඔය අරූපාවචර පළවෙනි ධානයේ ඉඳලා තියෙන්නේ මානසික සතුටක්. අර ගන්ධබ්බ කායට තියෙන සතුටක් තියෙනවා. එතකොට යාට පේන්න ගන්නවා මේ ස්පේස් එක, මේ ආකාශය කියන එක, ආකාශ ධාතුව කියන එක ඉන්ෆිනිට්. මේක අනන්තයි. අන්න පේන්න ගන්නවා යාට එහෙම එකක්. ඒක ටික කාලයක් වඩාගෙන ඉන්නකොට යාට පේන්න ගන්නවා මේ විඥානයත් බැලුවම
මේක අනන්තයි කියලා ධානය වලටපත් වෙනවා. ඊට පස්සේ තවත් කාලයක් යනකොට යාට පේනවා මේ කිසිම දෙයක කිසිම දෙයක් නැහැ. ආකින් සංඥාය. තවත් ටිකක් වඩාගෙන යනකොට යාට පේනවා මෙතන සංඥාව කියලා එකකුත් නැහැ. සංඥාව නැහැ කියලා එකකුත් නැහැ. නේව සංඥා අසංඥා. හම්බුච්ච දෙවන ශාස්ත්‍රවල යන්නේ උත්තකරාම පුත්‍ර තිබුණා කියනවනේ. කොහොම යන අරූප ධාන වලට. දැන් මතක තියාගන්න මේ අරූප ලෝක හතරේ මොන නාම රූපයක්ද තියෙන්නේ? අපි බලමු මේ නාම රූප කතාව කොහොමද? අද නාම රූපනේ කතා කරන්නේ. මේ නාම රූප කොහොමද විග්‍රහ වෙලා තින්නේ? කියන්නේ ඒකේ සංයුතිය මොකක්ද අරූප ලෝකෙට? නාම වලට පමණ අදාළයි. ඒ කියන්නේ මේ නාම රූප වල කියන්නේ විශේෂයෙන්ම විඥාණයෙන් මේක කරන්නේ. දැන් මේ පරිසම්පාද කතාවක් නේද කියන්නේ. විඥාණයෙන් අරූප ලෝක වලට හදන්නේ නාම විතරයි. රූප හදනවාද ඒගොල්ලන්ට? නෑ. දැන් පටිසන්ධියේදීම දැන් විඥාන පත්‍ය නාම රූපන්නේ. අන්න ඒ අපි කතා කරන මේ විග්‍රහයේදී අරූප ලෝකවල ඉන්න කාණ්ඩයේ රූප හදන්නේ නැහැ විඥානෙ. විඥාන පත්‍ය නාම රූපන්නේ. ඒ විඥානෙ හදන්නේ නාම විතරයි. අරූපාවචරනේ. රූපයක් නැහැ. නාම විතරයි. එහෙනම් විඥාණය නාම රූප කියන දෙකම නෙමෙයි හැම වෙලාවෙම හදන්නේ. සමහර වෙලාවලට එයා නාම විතරක් හදන. අන්න. එහෙනම් අරූපාවචර ලෝක වලට අදාළ වෙන්නේ විඥාණයෙන් නාම විතරයි හදන්නේ කියන විග්‍රහය. මේක දීඝනිකාය 9 පොට්ටපාද සූත්‍රය කියනවා. විස්තර කරලා අරූපී සංඥාමය කාය කියලා වචනයක්. මේ කියන්නේ බොහෝ දුරට රූපයකින් තොරවද රූප හඳුනාගත හැකි ශරීරයක්. රූපයක් නැහැ. අරූපෝගල රූපයක් නැහැ. හැබැයි අර body almost devoid of matter but has the ability to recognize understand. මොකද අපි දන්නවනේ දැන් අර solid රූපයක් නැහැ. නමුත් යම් බොහොම trace එකක්. බොහොම සියුම් මට්ටමේ දෙයක් නැත්තෙමත් නෑ එතන. එතකොට නමුත් එතන තියෙන්නේ සංඥාවක් පමණයි. අරූපී සංඥාවක් එතන අරූපාවචර ලෝකවල තියෙනවා. ඒතර ඒක අපි තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ විඥාණයෙන් අරූප ලෝක හතරට හදන්නේ නාම විතරයි. රූප හදන්නේ නැහැ. අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය කියන්නේ මොකක්ද පින්වත්නි? කෙනෙක් කියන්න බලන්න. අසඤ්ඤ සත්‍ය කියන්නේ මොකක්ද? අසඤ්ඤ සත්‍ය කියන්නේ මොකටද? කොහෙද තියෙන එකද? ලෝකයක් නේ. අයි කියන්න බලන්න. අසඤ්ඤ සත්‍ය කියන්නේ කොහෙද තියෙන එකද? බ්‍රහ්ම ලෝකයක්. ඔව් බ්‍රහ්ම ලෝකයක්. කොහේ මොනකද? රූපයකද අරූපයකද? රූපාවචර බ්‍රහ්ම. ඔව් රූප බ්‍රහ්ම ලෝකයක් මේකනේ. මේක හරි වෙනස්ම තැනක් කියලා කියනවා. මේක වෙනස් තැනක් කියලා කියන්නේ මේක පස්වෙනි රූප බ්‍රහ්ම ලෝකය. මෙතනට යන්නේ කෙනෙක් හතරවන ධානයේ හරියට වඩා ගත්තොත් පමණයි. 1 2 3 4 හතරක් හොඳට වඩා ගන්න. ඒතර එයා හතර වඩන්නේ සංඥාව තමයි මේ දුකට හේතුව කියලා තමයි එයා ඒක වඩන්නවා කියන්නේ. මේ ලෝකේ කාමාවචර ලෝකේ නා වඩන්නේ. මරුණම එයා ඔන්න ඔය අසඤ්ඤ සත්‍ය කියන එකේ උපදිනවා. මේක සමහරු වැරදියට පරිවර්තනය කරනවා. මේ ඒගොල්ලෝ කියනවා මේ unconscious කියලා මේ unconscious නෙමෙයි. එයා කියන්නේ non percipient. ඒ කියන්නේ perception එක ගන්නෙ නෑ. ඒක සංඥාව ගන්නෙ නෑ. ඒතර සංඥාවක් ඒගොල්ලෝ ගන්නෙ නෑ. එහෙ ගියාම කල්ප 500ක් ජීවත් වෙනවා මෙහි ගිහිල්ලා. ඒ කල්ප 500ෙම ඒගොල්ලෝ සංඥාවක් ගන්නෙ නෑ කියලා කියනවා. හැබැයි කවදා හරි ඒගොල්ලෝ සංඥාවක් ගන්නවලු. නිකන් අයිඩියා එකක් එනවා හිතට එකපාරට මොනවා හරි දෙයක්. ආපු ගමන් මෙතනින් පිරිහිලා ඊළඟට නැවත බ්‍රහ්ම ලෝකයේ කොහොම මනුෂ්‍ය ලෝකෙ උප්පත්ති ගන්න. මෙතන මම මේ අසඤ්ඤ සත්‍ය පෙන්වුම් කරන්නේ වෙන කාරණාවක්. ඒ කාරණාව තමයි දැන් අපි කියන්නේ විඥාන වලින් විඥාණයෙන් පරිසම්පාදේ නාම විතරක් හදනවා. ඒ කොහෙද? අරූපාවචර ලෝක හත. සමහර වෙලාවට විඥාණයෙන් රූප විතරක් හදනවා. ඒ කොහෙද? රූපාවචර. ඒ කොහෙද? අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍ය. ඇයි මේකේ විතරූප විතරක් හදන්නේ? ඇයි අනිත් බ්‍රහ්ම ලෝක ටික? ඇයි අනිත් බ්‍රහ්ම ලෝක? ඒවයි රූප විතරක් හදන්නේ ඒවයි. දැන් අපිට තව දිනවල 15ක් විතර බ්‍රහ්ම පාරිසජ්ජ, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්ම. ඒ පරණ ධානයෙන් යන්නේ ඒවා. පරිත්තාබ, අපමානබ, ආබස්සර දෙවන ධානයෙන් යන්නේ ඒවා.
පරිත්ත සුභ, අප්පමාන සුභ, සුභ කියන තුන්වන ධානය යන්නේ. වේහප්පල ඊළඟට කියනවා අවිහ, ආතප්ප, සුදස්ස, සුදස්සි, අකනිට්ට කියලා. ඔන්න ඉතින් 15. ඇයි ඒවයි රූප විතරක් තියෙනවද ඒවා? නෑ ඒවයි නාමක් තියෙනවා. එහෙම නේද? ඒවයි නාමක් තියෙනවා. නමුත් අසඤ්ඤ සත්‍යය කියන රූපාවචර එකේ විතරයි රූප විතරක් තියෙන්නේ. මොකද මෙතන සංඥාව නැහැ. අනික් කාණ්ඩයට සංඥාව. දැන් මේ අනිත් බ්‍රහ්ම පාරිසජ්ජ පුරෝහිත මහා බ්‍රහ්ම ඒවට සංඥාව තියෙනවද නැද්ද ඒවයි? තියෙනවා. සංඥාව තියෙනවා ඒවයි. එහෙනම් අපිට දැන් ගන්න තියෙන්නේ විඥානේ නාම විතරක් හදනවා. ඒ තමයි රූපාවචර හතර. විඥානේ රූප විතරක් හදනවා. ඒ තමයි අසඤ්ඤ සත්‍යය කියන මේ සංඥාව නැති බ්‍රහ්ම ලෝකය. නා විඥානේ නාම විතරක් හැදුවා. විඥාන රූප විතරක් හැදුවා. දැන් බලමු දෙකම හදන දැන්. සමහර අවස්ථාවල විඥානය නාම රූප දෙකම හදන. අපි ඒවට කියනවා පංචවෝකාර භූමි කියලා. දැන් මම අරවටත් යමු. මේවටත් නම් කියනවා. මේ හැපැති තියෙනවට. දැන් මේකට කියනවා නම. මේ හතරේ තියෙන නාම රූප වලට නමක් කියනවා. නාම වලට. ඊට පස්සේ මේ නාමනේ. අපි මේවට කියනවා මොනවා කියලාද? අර පංචවෝකාර වගේ නමක් තියෙනවා මේවට. චතුෝකාර. මේවට කියනවා චතුෝකාර භව කියලා. ඇයි ඒ? ඒක ගන්නවා සූත්‍ර පිටකේ. වේදනා සංඥා සංකාර විඥාන හතර මේකේ පවතිනවා කියලා. චතුෝකාර භව ස්කන්ධ හතරක් තියෙනවා. පංචස්කන්ධෙම නෑ මේක. ඊළඟට මේකට කියනවා නම ඒකවෝකාර භව. ඇයි? රූපස්කන්ධ විතරයි මේකේ තියෙන්නේ. වේදනා සංඥා සංකාර විඥාන නැහැ. එහෙනම් මේක විඥානේ නාම විතරක් හදන එකට අපි කියනවා චතුෝකාර භව කියලා. ස්කන්ධ හතරයි වැඩ කරන්නේ. එයාට පංචස්කන්ධයක්. මෙතන කියනවා ඒකවෝකාර භව එක ස්කන්ධය වැඩ කරන රූපස්කන්ධ. මෙතෙන්ට එනවා දැන් මේ අපි. ඒ කියන්නේ අපි කවුද? අනිකුත් රූප ලෝක 15ක් මනුෂ්‍ය ලෝකයක් ඊළඟට මනුෂ්‍ය ලෝකයක් සත්‍යොත් ගන්නවා ගොඩක් වෙලාවට අපිට කියනවා පංචවෝකාර භූමි. ඒ හේතුව පහක් වැඩ කරනවා. ස්කන්ධ පහක් වැඩ කරනවා. එහෙනම් මේ පංචවෝකාර භූමි වල තමයි අර පටිච්චසමුප්පාද කතාව හරියටම අදාළ. ඇයි විඥානපච්චය නාම රූපං කිව්වම නාම රූප දෙකම හරියටම හදන්නේ කොහෙද විතරද? පංචවෝකාර භූමි වල පමණයි. ඒ කියන්නේ පංචස්කන්ධයක් පවතින දැන් තමයි හරියටම නාම රූප ටික විඥාණයෙන් හදන්නේ. නැත්නම් විඥානේ නාම විතරක් හදනවා, රූප විතරක් හදනවා. එහෙම නැති වුණොත් තමයි මේ දෙකම. දැන් බැලුවයින් පස්සේ පින්වත්නි ස්කන්ධ වැඩිපුර හදන එකද ඇඟට ගුණ? ස්කන්ධ අඩුවෙන් හදන එකද? ඇඟට. දැන් මේ ස්කන්ධ වැඩියෙන් හදන. අඩුවෙන් හදන එක. ස්කන්ධ අඩුවෙන් හදන එක තමයි අපිට හොඳ. එහෙම තැනකට යන්න පුළුවන්. මේ පහක් ආවම පස්සේ කරදර ගොඩක් නේ. රූපෙත් කරදරයි, රූපෙම මහම කරදරයක් නේ. අන්න දැන් බැලුවයින් පස්සේ අපි කොහෙද ඉන්නේ? දැන් බැලුවම මෙහෙම ගමුකෝ. දැන් මුලින්ම එන ඒකවෝකාර බව, අසඤ්ඤ සත්‍ය තියෙනවා. දෙකට චතුවෝකාර බව, අරූප හතර තියෙනවා. ඊළඟට තියෙනවා පංචවෝකාර බව. එතන තියෙනවා බ්‍රහ්ම ලෝකයක් තියෙනවා, දිව්‍ය ලෝකයක් තියෙනවා, මනුෂ්‍ය ලෝකයක් තියෙනවා, අනිත් ඒවාත් තියෙනවා, සත්තුත් තියෙනවා. එහෙනම් ඔන්න හරියටම මේ විඥාණයෙන් නාම රූප හදනවයි කියන කතාව අදාළ වෙන්නේ මෙන්න මෙතන. පංචස්කන්ධයක් හදන තැන. විඥානපච්චය නාම රූප. මේ මං ඉස්සෙල්ලා කියපු කතාව. පසාද රූප සහ හදේ වස්තු මේ දෙකනේ තියෙන්නේ අපි කාගේ මේ කියන්නේ තියෙන්නේ කාමාවචර ලෝක 11යි. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි, අපාය 4යි. පසාද රූප 5යි, ඊළඟට හදේ වස්තුයි. කියනවා චක්කු පසාදේ, සෝත පසාදේ, ගාන පසාදේ, ජීවා පසාදේ, කාය පසාදේ. මෙතන ඉන්නවනම් කවුරු හරි කෙනෙක් මේ පසාදය කියන දෙකේ තේරුම දන්නේ නැති කෙනෙක් ඉන්නවා කවුරු හරි. අපි මේ කතා කරා ගොඩාක් ඉස්සර. කවුරු හරි ඉන්නවද? පසාදේ කියන එකේ තේරුම දන්නවද? දන්න කෙනෙක් කියන්න බලන්න. අපි අරමුණු ගන්නකොට මොකදන්නේ? අපි අරමුණු ගන්නකොට අරමුණු ගැටෙන ස්ථානය අරමුණු ගන්නකොට අරමුණ ගැටෙන තැන. තවත් සරල කරලා කිව්වොත් අපි ඒ සූත්‍ර පිටකෙන් ඒ කිව්වේ. අභිධර්ම පිටකෙන් ගත්තොත් ඒවට
අභිධර්ම පිටකේ ඉන්ද්‍රිය කතා කරන්නේ නැහැනේ පසාද කියලා කියන්නේ. සූත්‍ර පිටකේ ඉන්ද්‍රිය කියලා කියනවා. පසාද කියලා කියන්නේ. පසාදේ කියන්නේ හරියටම ගත්තොත් අපේ ඉන්ද්‍රිය ඇතුලේ තියෙනවා බොහෝම සංවේදී තැන. අපි කියන ඔපයක් කියලා. අන්නේ ඔපය තමයි නැත්නම් තාම සංවේදී තැනට අපි කියනවා පසාදේ කියලා. ඇහැ රූපයක් නෙමෙයි ගන්නෙ. ඇහැ නෙමෙයි ගන්නෙ රූපේ. ඇහි තිබෙන පසාදේ කියන තැන. ඒකට ඒ කියන්නේ ඒ ඇහි තියෙන ඊටාම සංවේදී තැන තමයි ඒක විස්තර කරන අභිධර්මකේ කියලා. කන නෙමෙයි ගන්නෙ. කනේ තිබෙන චක්කු. ඒ සෝත පසාදේ තමයි ගන්නෙ. ඊළඟට නාසය නෙමෙයි නහය තිබෙනවා ගන්න තැන. ඊළඟට දිවේ තියෙන හැම ගන්න තැන. ඊළඟට ශරීරයේ තියෙන හැම ගන්න තැන. ඒතර ඒ නිසා ඒ පහ පසාදේ කියලා අපි කියනවා. දැන් අපිට තිබෙනවා කියන්නේ දිව්‍ය ලෝක 6යි අපි අපායවල තියෙන 11 පසාද රූප පහම වැඩ කරනවා. එක එක විදියට කර්මජ රූප විදියට වැඩ කරන එක අයට හදේවත්තු තියෙනවා. රූපාවචර ලෝක 15ක තියෙන පසාද රූප 2යි හදේවත්තු. එතකොට අසඤ්ඤ සත්‍යේ තිබෙන්නේ කොහොමද? විඥානයේ විතරයි. අසඤ්ඤ සත්‍යේ රූප තිබෙනවද? හරි නෑ අසඤ්ඤ සත්‍යේ රූප තිබෙනවද? රූපයක් විතරයි තියෙන්නේ. රූපයක් තියෙනවා ඒ කාණ්ඩේ. ඒ කාණ්ඩේ රූපයක් තිබෙනවා. ඒතර ඒ අයට මෙතන ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලොත් මේකට අදාළ වෙනවානේ. පසාද රූප දෙක යාලට තියෙන්න ඕන. චක්කුසෝත. හැබැයි හදේවත්තුවක් තියෙනවා. හැබැයි යාලට වෙන ප්‍රශ්නයක් තිබෙනවා. අර මේ නාම කොටස නැහැ ඒගොල්ලන්ට. ඒ ගත්තොත්. මේක රූප නෙමෙයි විග්‍රහය. රූප විග්‍රහය මේ කරන්නේ. ඊළඟට අරූපාවචර කාණ්ඩේ හදේවත්තු විතරයි. පසාද රූපේ කාණ්ඩේට නැහැ. මෙතන මම ටිකක් විග්‍රහ කරන්න ගත්තා මේ සංඥාව පිටන ආකාරය. දැන් අපි දන්නවා කාමාවචර ලෝක 11යි අපිට කාම සංඥාව තියෙනවා. රූපාවචර කාණ්ඩෙට රූපාවචර 15ක ධාන සංඥාව තියෙන රූප දූෂණය. ඒකට අසඤ්ඤ සත්‍යෙත් සංඥාව නැහැ එතන. එතන රූපයක් විතරයි තියෙන්නේ ඒගොල්ලන්ට. අරූපාවචර කට්ටියට ධාන සංඥාව තියෙනවා. රූප දෝෂ එයාලට තදංග වශයෙන් හරි නැති වෙලා තිබෙනවා. නිරුද්ධ වෙලා තියෙනවා කියලා තමයි කියන්නේ. නිරුද්ධ වෙනවා කියලා. අපි ඒක මම පාලි පාඨයක් පෙන්නන්නම්. අතන ඊළඟ ස්ලයිඩ් එක. මේ තියෙන කාම සංඥාව සහ ධාන සුඛ සංඥාව ගත්තොත් පඨමං ඥානං සමාපන්නස්ස කාම සංඥා නිරුද්ධා හෝති. අනුපුබ්බ නිරෝධ සූත්‍රය අංගුත්තර නිකාය 9:31. ප්‍රථම ධානයටපත් වෙනකොටම කෙනෙකුගේ කාම සංඥාව නිරුද්ධ වෙනවා කියලා කියනවා. පඨමං ඥානං සමාපන්නස්ස කාම සංඥා නිරුද්ධති. නමුත් පඨම ධානයෙන් එහාට යන කෙනෙකුට කාම සංඥාව අඩු වුණාට කයට ස්පර්ශ දැනෙනවා. නමුත් එම ස්පර්ශත් ඉදිරි ධාන වලට 2 3 4 යද්දි 4ෙදි ඒවත් නැති වෙලාම යනවා. එයාට ඊට පස්සේ කායික ප්‍රශ්නයක් නැහැ 4 වෙනකොට. අරූප පටන් ගන්නකොට එයාට තිබෙන්නේ මානසික කතා ටිකක් විතරයි. කායික ස්පර්ශ ගැන එයාට කිසිම ගැටලුවක් කාම සංඥාවෙන් දැනෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට රූපාවචර ධාන 4හි පූර්ණත්වයට පත්වන විට කලින් කිව්වා සියලු කායික සුවයන් අවසන් වෙනවා. සතරවන ධානයේ අවසානයේ ඉතිරි වන්නේ ආලෝකයක් පමණයි. මේක තමයි අන්තිම ස්ලයිඩ් එක. දැන් අපි නැවතත් ඉස්සරහට ගියොත් අපි කතා කරපුවයි මෙතෙන්ට අද අපිට තේරුම් ගන්න තිබෙන ප්‍රධාන කාරණා මේකයි. විඥානපච්චයා තමයි නාම රූපං. විඥානය එතකොට තුලින් පච්චය උප්පන්න වෙලා තමයි නාම රූප හටගන්නේ. හැබැයි මේ නාම රූප කතා ටික බලන්න වෙන්නේ අපිට මේ තුන් ලෝකෙ දිහා බලලා. කාම රූප අරූප ලෝක දිහා බලලා. එතකොට එහෙම බැලුවම අපිට පේනවා විඥානය හැම මොහොතකම නාම රූප හදන්නේ නැත. විඥානය සමහර වෙලාවලට නාම විතරක් හදනවා. සමහර වෙලාවට රූප විතරක් හදනවා. ගොඩක් වෙලාවලට නාම රූප දෙකම හදනවා. ඒතර ඕක තමයි අද අපිට තේරුම් ගන්න දෙන අභිධර්ම විග්‍රහය. ඒ වගේම සූත්‍ර පිටකයට ගියාම ඒකේ තිබෙනවා නාම රූප කියන විග්‍රහය ටිකක් වෙනස් විදියකට සාමාන්‍ය මිනිසුන්ට තේරුම් ගන්න. මම අර කලින් කිව්වනේ මෙන්න මෙතන මේ නාම කියලා කියන්නේ වේදනා සංඥා චේතනා පස්ස කියන අපි සාමාන්‍යයෙන් ගන්නේ නාම කියලා සියලු චෛතසික. මොකද සියලු චෛතසික සම්බන්ධයි. හැබැයි අර ටිකක් ප්‍රධානම මට්ටමේ තියෙන්නේ මේ ටික. වේදනාව, සංඥාව, චේතනා, ස්පර්ශ, මනසිකාර. මම පොඩි අනුපූර්ව දෙයක් කිව්වොත් ඕඩ එකක් කිව්වොත් අපි කියමු මෙහෙම සංඥාවක් එනවා. මනසිකාරය අවධානය යොමු කරනවා. හඳුනා ගැනීමක් කරනවා.
අවධානයක් යොමු කරනවා. එතකොට ඊළඟට චේතනාවක් හදාගන්න. ඊට පස්සේ ස්පර්ශයක් වෙනවා වේදනාවක් හැදෙනවා. කොහොමද යන්නේව සාමාන්‍යයෙන් නේද? ඉස්සෙල්ලාම වෙන්නේ මොකද සංඥාවක් එනවා. ඊළඟට වෙන්නේ ඒ සංඥාවට අපි අවධානයක් යොමු කරගන්න. යෝනිසෝ මනසිකාරය හෝ අයෝනිසෝ මනසිකාරය. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ඕන චේතනා පහළ වෙනවා. කර්මයේ හට කර්ම කතාව වෙනවා ඊළඟට. නේ? ඊළඟට මොකද්ද වෙන්නේ? ඊට පස්සේ ස්පර්ශයක් දැනෙන්න ගන්නවා. යම් කිසි කොන්ටැක්ට්. ඒ ස්පර්ශයෙන් ඊට පස්සේ වේදනා හැදෙනවා. සුඛ දුක්ඛ අදුක්ඛම සුඛ. ඉතින් ඒක අර 52ම කතා කරන එක අභිධර්ම විග්‍රහයේ යම් කිසි සරල තැනක්. තේරුම් ගන්න කියපු කතාව. රූප කතා ටික හරි. එහෙනම් කෙටියෙන් ගත්තොත් අභිධර්මයේ කියන්නේ නාම කියන්නේ චෛතසික 52, රූප කියන්නේ රූප 28. නමුත් අර පටිච්චසමුප්පාදේ අපි කතා කරන්නේ පටිච්චසමුප්පාදින නාම රූප ටිකනේ. ඒ පටිච්චසමුප්පාදේ නාම රූප හැදෙන්නේ විඥාණයෙන්නේ. විඥාණයෙන් හැම වෙලාවෙම නාම රූපම හදන්නේ. නාම හදනවා, රූප හදනවා, නාම රූප හදනවා. ඊළඟට මට පෙන්වන්න අවශ්‍යයි තව එක දෙයක්. ඒ තමයි අපි කතා කළා රූප පාඩමකදී අපි කතා කරා මේ අපි කතා කරා නාම සහ රූප කියලා එකක් නේ. අපි කතා කරන්නේ එහෙම එකක්. නාම සහ රූප කියලා වෙනවා. නාම කියන එක අපි කිව්වා සංප්‍රයෝගය කියලා නේ. දැන් සංපයුත්තයි දෙක. ඒ කියන්නේ චිත්ත සහ චෛතසික දෙක හැම වෙලාවෙම තියෙන්නේ කඩන්න පුළුවන් දෙයක්. කඩන්න බෑ. ඒ දෙක එකට ඉන්නේ නැහැ. චිත්ත තියෙනවා චෛතසික තියෙනවා. චෛතසික තියෙනවා නම් චිත්ත තියෙනවා. රූප නාම රූප ගලවන්න පුළුවන්. නේ? ඒ කොහොමද ගලවන්නේ? අන්න කරජකාය තියෙනවා. ගන්ධබ්බ කාය තියෙනවා. මනෝමය කාය. physical body mental. එතකොට දැන් අපිට පුළුවන් දක්ෂ කෙනෙකුට ධාන වලින් ගලවන්නත් පුළුවන්. අසනීපයෙන් දුර්වල කෙනෙකුට සත්කමකට සමහරලාට දැඩි සත්කමකට ගිය වෙලාවකට ඇඟ සංවේදී වෙලා කරජකාය ගොඩක් සංවේදී වෙලා ගන්ධබ්බ කාය එළියට යන්න පුළුවන්. මරණකොට කොහොමත් යනවා. එතකොට දැන් බැලුවයින් පස්සේ ගන්ධබ්බ කාය තමයි ගොඩක් බලවත් මනෝමය කාය. ඒ වගේම මතක තියාගත යුතුයි දැන් මම කියවනේ මේ මනෝමය කාය කියන්නේ ගන්ධබ්බ කාය තියෙනවා කියලා රූපාවචරයටත් තියෙනවා. නේ? ඒ හැම දිනාටම තියෙනවා ඒක. ඒතර අපටත් තියෙනවා. අපි ගත්තොත් අපේ තියෙන මේ මනෝමය කායත් ගන්ධබ්බ කාය හරි බලවත්. මොකද ඒක තමයි මේ සංසාරේ දිගටම ගමන් කරන්නේ. ඇඟවල් හොයාගන්න එක විතරයි යා කරන්නේ. ආහාරජ ඇඟවල් හොයාගන්න එක විතරයි. ඒක කම්මජ, උතුජ, චිත්තජ තුන හදාගෙන මේක දිගටම ගමන් කරනවා. බොහොම ස්මාර්ට් කෙනෙක්. අපි එදා කිව්වනේ මේ ගන්ධබ්බ අවස්ථාව හැදෙන හැටිත් අපි කතා කළා. අපි කිව්වා සමහර ලාවට ඇතුළට ගිහිල්ලා යා එළියට එනවා. එතකොට මැරෙනවා. මිස්කැරේජ් එකක් වගේ. අපි ඊළඟ කිව්වා ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් ඉඳලා ඊට පස්සේ එළියට එන අවස්ථාවක් තියෙනවා. ඒ වගේ අවස්ථාවල අපි කිව්වා ට්‍රාන්ස්ජෙන්ඩර් වගේ අවස්ථා. වගේ ගොඩක් අපි මේ ගන්ධබ්බ අවස්ථාව ගැන කතා කළා. ඉතින් සමහර කට්ටිය ගන්ධබ්බ කියන එක වෙනස් ආකාරයකට දැන් යා යුතු කියලා කියනවා. ඉතින් විවිධ ආකාරයට විග්‍රහ කරනවා. ඉතින් ගන්ධබ්බ කියන්නේ ගන්ධබ්බ කාය කියන්නේ මනෝමය කාය, mental body කියන්නේ. ඒකට ඒකට තවත් විස්තර කරනවා රූපී මනෝමය කාය කියලා. ඇයි එහෙම කියන්නේ? මේ ගන්ධබ්බ කාය හේවත් මනෝමය කායටත් රූපයක් තියෙනවා. අපට පේන්නේ නැහැ. ඒක අපට පේන්නේ. ඒක හරියට කියන්නේ අර සමහර තැන්වල තියෙනවා මේ යුද ටැංකියක් ඇතුළට ගිහිල්ලා මිලිටරි මේකක් ඇතුළට ගිහිල්ලා එතන ඇතුළේ ඉඳලා එළිය දිහා දැන් ඒ ඇතුළේ ඉන්න කාට ඔක්කොම පේන්නේ පැලි නේද? ඔක්කොම කැමරා තියාගෙන බලන් ඉන්නවා කොහෙද ඒ දේවල්. ඒ වගේ තමයි මේකත් රින්ගනවා ෆිසිකල් බොඩි එකක් ඇතුළේ රින්ගගෙන ඇතුළේ ඉඳලා මෙයා වැඩ කරනවා. ඒ ඇතුළේ ඉන්නකොට යාට කරජකායක් ඕන. හැබැයි යාට එහෙම මේ අත්‍යවශ්‍යම නැහැ. යාට මරුණෙන් පස්සේ එළියට යන්න ඕන. එහෙම අපිට මේ නාම ටිකක් රූප ටිකක් එහෙමයි අපි තේරුම් ගන්න අවශ්‍යයි. දැන් අපි එහෙනම් ප්‍රශ්න වලට අවසරයි බන්තේ මේ දැන් ධාන වඩලා මේ රූප කාය තිබිලා ගන්ධප්ප කායක් එළියට ගියාම රූප කායට මේ තනි මොනත් වැඩ කරන්න පුළුවන්ද හිතන ඒවා කන බොන ඒ වගේ දැන් අරයා ගන්ධප්ප කායක් එළියට අපි ගියා නම් අනිත් ඒක නිකම්ම තිනවද එයාට මේ රෙගියුලර් වැඩ කරන්න පුළුවන්ද හිතන ඒවා කෑම කන ඒවා භාවන ලයික් කොහොමද ඒක වෙන්නේ? දැන් මෙහෙමනේ
දැන් කෙනෙකුට ධාන වඩලානේ එහෙම වෙනවා නම් වෙන්නේ. එහෙමයි. එහෙම එළියට යන ධාන වඩලා. ධාන වඩපු කෙනෙකුට කාම සංඥාව නැහැනේ. ඒතර ධාන වඩපු කෙනෙකුට කාම සංඥාව නැහැ. කාමයේ ගැන කිසිම ආසාවක් නැහැ. එයාට අමුතු ලොකු දැන් ස්ත්‍රී පුරුෂ සම්බන්ධයක් කොහෙත්ම නැහැ එයාට. කාම සංඥාව ගියාම තමයි එන්නේ. ඊළඟට එයාට ආහාර ගැනත් ලොකු ආසාවක්. නේ? ආහාර ගැන අමුතු පස්සෙන් දුවන අද මම මේක කන්න ඕනේ කියලාත් හිතෙන්නේ නැහැ. ඊළඟට ගත්තොත් දැන් එයා නිකන් මේ ෆන් වැඩක් නෙමෙයි කරන්නේ මේ හොඳේ. මේක ෆන් වැඩක් නෙමෙයි එළියට කියලා තියලා බලලා මොකද්ද වෙන්නේ කියලා එහෙම එකක් නෙමෙයි. එයා යන්නේ කිසියම් කුසලයට බර වෙච්ච අරමුණක් නැතුව තමයි එහෙම යන්නේ එළියට. කාම සංඥාව නැතුවනේ යන්නේ එළියට. එහෙම වුණාම එයා අවශ්‍ය මොහොතට එයාලා ආයි නැවත ශරීරයට සම්බන්ධ වෙනවා. මේ ඒ වගේ. ඒතර එයා මං හිතන්නේ මේ භෞතික කය නැති වෙන මට්ටමකට එළියට ගිහිලා වැඩ කරන් එනවා කියලා. එයා ඒ ගන්ධප කාය එළියට අරගෙන නැතම රූපී මනෝමය කායෙන් දැන් මොකද්ද කරන්නේ? 이르දියෙන් යනවා කියක තැනකට. අන්න උදාහරණයක් ගමු. එයා කරන්නේ පංචඅභිඥානය ගන්න ඕනේ. ඒ පංචඅභිඥාවල තියෙන ඉද්දිවිද ඥානය කියලා එකක්. ඒතර එයා රටකින් රටකට ඇතුළත් වෙනවා කියමුකෝ. රටක් නෙමෙයි යාට මේ විශ්වයටම යන්න පුළුවන්. ඊළඟට ඒතර ඒ වැඩේදී එයා එක තැනක ඉඳගෙන අපි හිතමු ඈත රටක ඉඳගෙන දැන් අදගත්තොත් එයාට පුළුවන් වෙනත් තැනකට ඉතාලම ඉක්මනට එන. මතක තියාගන්න ගන්ධබ්බ කායයට එළියට ගිහිල්ලා එහි මේ සැරිසරන්න හරීම සූක්ෂමව යන්න පුළුවන් එයාට. එහෙනම් මේ ෆිසිකල් එකක් අරගෙන අපි ඒක ඇතුළේ දාගෙන මනෝමය කාය යන්නේට වඩා ඒක හරි අමාරු වැඩක් නෙමෙයි. මේක අසනීප වෙනවා, මහන්සි වෙනවා, නිදා ගන්න ඕනනේ. වැඩ ගොඩක් මේකට කරන්න ඕනේ. මේක මේ මාස මේ පංචස්කන්ධය තියාගෙන යන්න ගියාම ගන්ධබ්බ කාය ගම. අර වගේ තැනක එයා ධානය වලටපත් වෙලා එයා මොනවා හරි කුසලයට බර වෙච්ච අරමුණකට එළියට යනවා කියන තැන. එයා දන්නවා ශරීරයේ ජීවිතේන්ද්‍රිය පවත්ව ගත යුතු මට්ටම බලලා නැවතත් එතනට පැමිණෙන්න එයා දන්නවා. ඒතර ඒකේ එහෙමයි එතන සිද්ධ වෙන්නේ කාරණා. අපි බලන්නේ පෘථග්ජන සීමාවෙන්නේ පෘථග්ජන සීමාවෙන් මොනියා ගිහින් මෙතනට එන්නේ කියලා. එයා යන්නේ කුසලයට බර වෙච්ච අරමුණකට. එහෙමයි. පෙරවන් සරණයි. අවසරයි හාමුදුරුවනේ අපි පොඩ්ඩක් ඇහෙන්නේ නැති කතියක් තියෙනවා මෙහෙට මන් දන්නේ නැහැ. ඔව්. කියන්න. අවසරයි හාමුදුරුවනේ අපි දැන් යනවා පන්සලට එන්න දානේ. පන්සලට එන්න දානේ. අවසරයි හාමුදුරුවනේ පෙරවන් සරණයි. සරණයි පරිස්සම්. අනිකුත් අය අන් ප්‍රශ්න. නැත්නම් විඥානිකුත් අයට ප්‍රශ්න මොනවද මේක සම්බන්ධව? විඥානයේ නාම රූප හැදෙනවා නාම රූප ගැන කතා කරා කාර්යකාය ෆිසිකල් බොඩි එකත් ඊළඟට ගන්ධම්ම කායකවත් රූපී මනෝමය කාය ගැන මෙන්ටල් බොඩි එක. ස්වාමීන් වහන්සේ දැන් ඇඟට ආහාරයෙන් ඕන කියලා දැනගන්නෙත් ඉතින් අනිත් ගන්ධබ්බ කායෙන් නෙවෙයි. ඇඟට ආහාර අවශ්‍ය දැන් මම කලින් කිව්වා වගේ යා දැන් යා අපි තුමු මේ ජීවිතේ යාගේ මේ යා ධාන වලටපත් වෙනවානේ. යා ධාන වලටපත් වෙලා යා මේ ජීවිතේ මරණකම් එයාගේ කාලය ගත වෙන්නේ අර බ්‍රහ්ම විදියට තමයි. ඒතර යාගේ ඔය නාසය දිව ශරීරය කියන තුනට යා ලොකු යාගේ පසුපස යන ස්වරූපයක් නෑ යාට. එයාගේ ඇහැයි කනයි තමයි යාට ගොඩාක් බලවත් වෙලා වැඩ කරන්නේ. ඒතර යාට එහෙම ශේෂ ලොකු ප්‍රශ්නයක් නෑ ඒ සම්බන්ධ. චිත්ත ශක්තිය තියන් ඉන්නේ කියලා. ඒතර යා එළියට යනවා. යා ඊට පස්සේ අවස්ථාව සහ කාලය බල නැවතත් එතනට සම්බන්ධ වෙනවා. ඉතින් දැන් අභිඥා තියෙන සමහරු ඇඟත් එක්ක යන අවස්ථාවක් තියෙන්න පුළුවන්. එහෙම අවස්ථාවක් තියෙන්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට අභිඥා තියෙන අය ඈතට යනකොට ගන්ධබ්බ ස්වරූපත රූපී මනෝමය කායෙන් යනවා කියලා තමයි කියන්නේ.
දැන් මේ ආහාර ප්‍රශ්නයි මේ ඔක්කොම තියෙන කාටද මේ ඔක්කොම තියෙන අපිට. මොකද ඒකට හේතුව මේ ගාන ජීවහා කාය කියන තුන අපේ සැරට වැඩ කරන හින්දානේ එහෙම වෙලා තියෙන්නේ. දැන් ඔය දැන් හොඳටම බලන්නකෝ චක්කුසෝත වලට වඩා අපි ගොඩක් වැඩ කරන්නේ මේ ගාන ජීවහා කාය කියන තුන. සැපට පහසුරින් ඉන්න එකයි කනබුන එක නේද? ඉතින් ඔය ටික බ්‍රහ්මයන්ගේ නැහැ. රූපී බ්‍රහ්මයන්ගේ මේ නැහැ. අර අරූපී කට්ටියගේ පහම නැහැ. ඒගොල්ලෝ කායික සුවය ගැන කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. ඉක්මෝගේ කට්ටිය. ඉතින් ඒ නිසා මේ කාමාවචර ලෝකේ ඉඳලා රූප බ්‍රහ්මයන්ගේ මට්ටමටපත් වෙන එකනේ ඔය ධාන වලින් ඉන්නේ. පඨම ද්විතීය තතියත් ඒ වෙච්ච අයගේ ඇහැ කන ඇර නාසය දිව ශරීරය කියන තුන අප්‍රදාන වෙනවා. ඒවා ලොකු අවශ්‍යතාවයකින් කටයුතු කරන්නේ නැහැ කියලායි. ඔව් අහන්න ප්‍රශ්නේ සුනිලා. අවසරයි හඳුරන්නේ බුදුරජාණන් වහන්සේගේ ගැන ගොඩක් කතා කරනකොට බුදුරජාණන් වහන්සේ එද්දීන් වැඩියා එහෙම කියනකොට කායත් මේ ඒ දෙකම ගන්ධප්ප කායත් බුදුහාමුදුරුවත් දෙන්නම ගිය ගොඩක් වෙලාවට කතා කරන්නේ ඒ රූපෙම ගියා වගේ නේද හාමුදුරනේ? ඒක යම් තැන් අනුව මොකද ඒකට හේතුව දැන් 3 මාසයක් තව්තිසාවේ ධර්මයේ දේශනා අභිධර්මයේ දේශනා කරනවා කියන එකේදී කරජකායකට මනුෂ්‍ය කරජකායකට පවතින්න බෑ නේද? බෑ එහෙමයි. ඔව්. මනුෂ්‍ය ඒගොල්ලොන්ට වාදයක් තිබෙනවා ඒ සම්බන්ධව. මේ තේරවාදයේ තිබෙනවා ලොකු වාදයක්. මේ සමහරු ගොඩක් අය කියන්නේ මෙතන මනෝමය කාය තමයි වැඩි. මොකද බුදුහාමුදුරන්සේගේ චිත්ත ශක්තිය වැඩි. දැන් ඔය සාමාන්‍ය රූප ප්‍රඥාවට වඩා උන්වහන්සේගේ ශක්තිය වැඩි. උන්වහන්සේ මේ අරහේ සමාධියට සමවැදිලා සමහරලාට රූපේ තිබෙලා එහෙම වැඩිය වෙන්න පුළුවන්. නමුත් සමහරු කියනවා නෑ එහෙම නෙමෙයි. එහෙම වැඩිලා හැම දේශනාවකටම පස්සේ උන්වහන්සේ අනෝතප්පු වෙලා ළඟට ඇවිල්ලා සරියුත් හාමුදුරුවන්ට මේ එදා කියපු ධර්මයේ ප්‍රකාශ කරා කියලා. මොකද ඒකට හේතුව තමයි මේ ඔය මුල් බුදු සමයේ early buddhism එකේ කැඩෙන තේරවාදයට කැඩෙනවා මහායානට කැඩෙනවානේ. මේ මහායානට කැඩිච්ච එක පිරිසක් කිව්වා මේ බුදු සර්වඥයන් වහන්සේ කියන්නේ මේ ෆිසිකල් බොඩි එකක් සහිත කෙනෙක් නෙමෙයි කියන්නේ. එතකොට අන්න ඒ කට්ටිය මේක අල්ලගත්තා. මේ ගන්ධබ්බ කාය ඒගොල්ලෝ කිව්වා හැම වෙලාවෙම උන්වහන්සේ වැඩ කරේ ගන්ධබ්බ කාය කියලා. ඊට පස්සේ දැන් අනිකුත් කාණ්ඩ කියන ගත්තා එහෙම නෙමෙයි. හැම වෙලාවෙම මෙහෙම වැඩ කරේ නෑ. උන්වහන්සේ සාමාන්‍ය කෙනෙක්. සාමාන්‍ය පුද්ගලෙක්. සමහර අවස්ථාවල උන්වහන්සේ ඒක පාවිච්චි කරනවා. එහෙම කියන්නේ. සෝපාක ඒ වගේ තැන්වල තව මේ මට්ට කුණ්ඩලී ඒ වගේ ආවා කියනකොට ෆිසිකල් බොඩි දෙකම එකටම ආවා වගේ තමයි අපිට තේරෙන්නේ. එහෙමයි. ඒ පුද්ගලයා අවස්ථාව ඒ අනුව තමයි තෝරන්නේ. දැන් අපි මේ වගේ ඉගෙන ගන්නකොට අර ධර්ම කරුණුත් එක්ක සම්බන්ධ කරනකොට මේ තේරෙනවා like ඉස්සර අර කිව්වහම තේරෙන්නේ නැති කරුණු සම්බන්ධතාවය පේනවා දැන්. සම්බන්ධතාවය ගලප ගන්න පුළුවන්. පුළුවන් එහෙමයි. අවස්ථා සම්බන්ධ. එහෙමයි. හාමුදුරනේ එතකොට දිව්‍ය ලෝකෙට මොනවද මනෝමය කාය විතරක් ගියා නම් ඒ දෙවිවරු දකින්නවද බුදුහාමුදුරුවෝ? ඔව් දැන් මෙහෙමයි මෙහෙමයි ඒක බුදුහාරවන්ට පුළුවන් අදිෂ්ඨාන කරන්න කියලා එකක් තියෙනවා. සර්වඥයන් වහන්සේලා අදිෂ්ඨාන කරන්න පුළුවන් පේන්න හෝ නොපෙනෙන්න. ඒතර උන්වහන්සේ සුවිශේෂී පුද්ගලෙක්නේ. උන්වහන්සේට පුළුවන් අදිෂ්ඨාන කරන්න. දැන් අර මතකද දන්නේ අර මම හිතන්නේ කේමානේ කේමාගේ කතාවේදී කේමා කියන කාන්තාව බොහොම කියන්නේ රූපයෙන් මදයටපත් වෙච්ච කෙනෙක් වෙලාවේ ඇයට පෙන්눔 කරාලුනේ පවන් සලන්න දෙන්නේ අනිත් අයට පෙන්නේ නැහැ ඒක. ඒ වගේ උන්වහන්සේලා අදිෂ්ඨාන ශක්තියක් තියෙනවා එහෙම තැන්වල. ඉතින් ඒ වගේ තැනකදී මේ එහෙම අදිෂ්ඨානයක් තියෙන්නේ නැති. නමුත් අපි දන්නවා දෙවිවරුන්ට බ්‍රහ්මියෝ පේන්නේ නැහැ කියලා. ඒ චක්කුසෝත විතරක් තියෙන දසක තියෙන මේ පසාද තියෙන අයගේ කොහොමද රූප පේන්නේ ලේසියට? දැන් අපි ගත්තොත් මේ රූප බ්‍රහ්මය ගොඩක් අයගේ තියෙන චක්කු පසාදයක් සෝත පසාදයක් නම් ඒගොල්ලෝ ගන්ධබ්බයෝ වගේ. ඒගොල්ලන්ගේ රූපයක් ඇත්තෙම නැහැනේ පේන්නේ මේ මැනිෆෙස්ට් සොලිඩ් බොඩි එකක් ඇත්තෙම නැහැ. අරූපයගේ මොකක්වත් නැහැ. එතකොට ඒව දෙවියන්ට පේන්නේ නැහැ. මොකද දෙවියෝ ඉන්නේ මොකේද? දෙවියන්ට පහම් වැඩ කරනවානේ. දෙවියන්ට පංචස්කන්ධෙම තියෙනවා. හැබැයි දෙවියන්ගේ පංචස්කන්ධයේ අපේ වෙනසක් තියෙනවා. ඒක බොහොම සියුම් පංචස්කන්ධයක්. නමුත් පංචස්කන්ධය තියෙන එක කාණ්ඩ. ඉතින් බුදුහාමුදුරන්ට ඒක එතන අදාළ වෙන්නේ උන්වහන්සේ කියන උන්වහන්සේ අදිෂ්ඨාන ශක්තියක් ඇති කර ගන්නවා.
මේ දේශනාවත් කාටද ඇහෙන්න ඕන ඒ වගේම පෙනීමත් කාටද දර්ශනයක් වෙන්න ඕන කාටද කියලා. ඊළඟට මොනවද තිබෙන ප්‍රශ්න? අපි මොකුත් ප්‍රශ්න නැත්නම් තව විනාඩි දෙකකින් වගේ අවසන් කරමු. අදට අද ඔබ ඉගෙනගත්ත විශේෂම දෙයක් තමයි මේ පංචස්කන්ධයම නැති සත්වය ගොඩක් ඉන්නවා මේ ශිෂ්‍යය. පංචස්කන්ධය තියෙන්නේ විශේෂයෙන්ම මේ අපට ඒ වගේම දිව්‍ය ලෝකවල ඉන්න කාණ්ඩයට සත්ව යෝනි ඉන්න අපාය වල ඉන්න අයට ඒ වගේම අනිකුත් බ්‍රහ්මයන්ට. ඒ බ්‍රහ්මයෝ අතරින් බෙදෙනවා රූපාවචර බ්‍රහ්ම ලෝකයක් තියෙන අසංග සත්‍ය පස්සද රූපාවචර බ්‍රහ්ම ලෝකේ කාණ්ඩෙට තියෙන එකයි. ඒ නිසා ඒක වෝකාර භවයක් කියලා ඒගොල්ලන් කියන එක ස්කන්ධය තියෙන්නේ. ඒකම අරූප කාණ්ඩෙට එයාලට චතුෝකාර භව. මොකද නාම ටික විතරයි වැඩ කරන්නේ. ඒක සම්බන්ධ කරා අපි විඥාණයට. මොකද විඥාණයෙන් හැම වෙලාවෙම නාම රූපම නෙමෙයි හදන්නේ. සමහර වෙලාවට නාම විතරක් හදනවා. විඥානපච්චය අතර නාම නේ නාම විඥානපච්චය නාම රූපම් කියලා නැත් කියන්නේ. ඒතර විඥානපච්චය නාම විතරක් වෙන්නේ. ඒක අපි කිව්වා අරූප ලෝකවලයි ස්කන්ධ ටික. ඒ වගේම විඥානේ රූප විතරක් හදනවා. ඒ තමයි අසඤ්ඤ සත්‍ය. මොකද එයාලට සංඥා නාම කොටස ඇත්තෙම නැහැ. තවත් සමහර ගොඩක් අය මේ ගොඩාක් මේ ලෝකේ කෙලෙස් වලින් ගොඩක් තැවි ඉන්න අය මේ හැමදාමත් එක්කතුව ගත්තොත් මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකවල ඒ අයගේ පහක් තියෙනවා. ඒක තමයි ඇත්තටම නාම රූපම් කියලා කියන්නේ. නාමය සහ රූපේ දෙකම සම්බන්ධ කරන්නේ. ඒ කියන්නේ විඥානපච්චය නාම රූපම් කියන්නේ අන්නේ අවස්ථාවට. තවත් ප්‍රශ්න මොකුත් නැද්ද? අද හෝ නැත්නම් ගිය සතිවල කරපුවා ඒ සම්බන්ධව. හොඳයි මම හිතන්නේ වෙනත් ප්‍රශ්න මේ මුක්ත නෑ වගේ. අපි එහෙනම් ලබන සතියේ අපි සිත කරන්නේ සලායතන සම්බන්ධව. දැන් අපි අවිජ්ජාව පච්චේ වෙලා හැදුනා සංඛාර පච්චය උප්පන්න වුණා එතන. ඊළඟට සංඛාර පච්චේ වෙලා පච්චය උප්පන්න වුණා විඥානය. නේ? විඥාණය පච්චේ වෙලා ඊළඟට හැදුනා නාම රූපය පච්චය උප්පන්න වුණා. අපි ඔය හැම කොටසකටම කියන්නේ පච්චේ සත්‍ය කියලා. ඒතර එහෙනම් අපි දැන් ඊළඟ සතියේ කරන්නේ නාම රූප නිසා මෙන්න මේ චෛතසික 52 සහ රූප 28 නිසා ඒකත් හැමදිනාටම ඒක නාම රූප දෙකම හැදෙන්නේ නැහැ නේ. දැන් කියපු විදිහට අපි පොදුවේ ගන්න ඔක්කොම අයට හැදෙන ඒවා. බහුතරයක් අයට හැදෙන නාම රූප. සමහරු නාම විතරයි, සමහර කාණි රූප විතරයි. නමුත් අපි ඔක්කොම නාම රූප තියෙන ගොඩක් අයට. එහෙනම් මේ නාම රූප නිසා නාම රූප පච්චය වෙලා මොකද්ද පච්චය උප්පන්න? අන්න සලආයතන අපි ඒක ලබන සතියේට මම හිතන 22 වෙනිදා අපිට කරන්න තිබෙන අපි සම්බන්ධව සාකච්ඡා කරමු. ඊළඟට මේ ස්ලයිඩ්ස් බලන්න මොකද දැන් අහපු ප්‍රශ්නත් එක්ක සමහර ලාවට අර මතකයේ කියන එක
මෙයා වෙන්න පුළුවන්. අපි නැවත නැවත පොඩ්ඩක් බලනකොට තමයි මේක තේරෙන්නේ. විශේෂයෙන්ම ටෙක්නිකල් කාරණා, තාක්ෂණික කාරණා, ඔය රූප විශේෂයෙන්ම රූප පාඩම. දැන් ගොඩක් අය මනස ගැන දන්නවා. චිත්තචෛතසික ගැන ගොඩක් අය දන්නවා. මොකද ප්‍රශ්නේ තියෙන්නේ රූප සම්බන්ධ. මොකද රූප කොටස ගැන අනිවාර්යයෙන්ම මම හිතනවා අපි කරා දේශනා කීයද? 4ක් විතර කරා. 4ක්ද 5ක්ද කරා. ඒ හේතුව ඒ කඩලා කරේ එක පාරට මේක දෙන්න බෑ. ටික රූපේ හැදෙන්නේ ඇයි? රූපේ හැදෙන හේතු ඊළඟට මේ රූප කලාප රූප තනිව ජීවත් වෙන්න බෑ. රූප ගෲප් එකක් වෙන්න ඕන. යම් ප්‍රමාණයකට අත්දැකීමක් අවබෝධයක් තියෙන්න ඕන. නැත්නම් අපිට මේ ඉස්සරහට යන වැඩවලදී ටිකක් නොතේරෙන දේ තියෙන්න පුළුවන්. ඒවත් ටිකක් බලන්න පරණ ඒවා ගිහින්. හොඳයි එහෙනම් අපි දැන් මේ මොහොතේ අපි අවසන් කරමු. අවසන් කරන්න කලින් මම කියන වශයෙන් හෙට උදේ සීල් ප්‍රෝග්‍රෑම් එක තිබෙනවා. අපේ වපුර පසෝසක් පොය දවස් සම්බන්ධව සීල් ප්‍රෝග්‍රෑම් එක උදේ 8ට පුළුවන් අය සම්බන්ධ වෙන්න. ඊළඟ උදේ 11ට කටන චීවරය මැසීම සිද්ධ වෙනවා. ඒ මෙතන සම්බන්ධ වෙනවා නිලුක්ෂි මහත්මිය. උදේ 11ට තමයි කටයුත්ත සම්බන්ධ පටන් ගන්න. ඒකට 11 ඉඳලා හවස 3 දක්වා ඊමේල් මගින් දුන්නා. ඒ ඇවිල්ලා හෙට කාරණාව ඊළඟට ඉරිදා තිබෙනවා කටපිටකමේ පිරිත් අවස්ථාව පරිත්‍රාණ දේශනාව රාත්‍රී 7ට. හොඳයි එහෙනම් අපි දැන් මේ පින්කමේ කටයුතු අවසන් කරමු. මළගිය ඥාතීන්ට සහ දෙවියන්ට පින් අවසන් කරමු. අද දවසේ ඔබ මේ පරිසම්පාදයේ අභිධර්මානුගත වෙන පරිසම්පාදයේ නාම රූප කොටස ඉගෙන ගත්තා. ඒ නාම රූප හැදෙන්නේ කොහොමද කියන එක. නාම හැදෙනවා, රූප හැදෙනවා සමහර ලාවට. තමයි නාම රූප දෙකම හැදෙනවා. ඒතර ඒ ඇතුලේ තිබෙන කාරණා ගොඩාක් ඉගෙන ගත්තා. ඉතින් මේ දේශනාව සම්බන්ධව අද දවසේ ඔබ ඇති කරගත්තා වූ සීල කුසල් පින් අපි ඔබ නම් මේ ගියපු දෙමාපියවරුන් සහෝදර සහෝදරියන් ඥාති චිත මිත්‍රාදී ආදී සියලුම දෙනාට අනුමෝදන් කරනවා. ඒ සියලුම දෙනා මේ පින් අනුමෝදන් වෙනවා. ඒ අය මේ පින් අනුමෝදන් වෙලා සංසාර ගමන සුවපත් කරගන්නවා. යම් කිසි අකුසලයක් නිසා ඒ අය නරක ස්ථානයක අභාව්‍ය ස්ථානයක පත් ලැබලා තිබෙනවා. ඒ නරක ස්ථානයෙන් ඊටාම ඉක්මනින් මිදෙනවා. සපෝත් සුගති ස්ථානයක ජීවත් වෙනවා නම් ඒ සුගති ස්ථානයේ දියුණු කරගන්නවා. අවසාන වශයෙන් මේ ඥාතීන්ට උතුම් නිවන් සුවෙම අත්පත් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වලා ප්‍රාර්ථනා කරනවා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම ලෝකයේ සම්බුද්ධ ශාසනය බව ආරක්ෂා කරන සියලුම දෙවිවරු. අපි සාමාන්‍යයෙන් ওই දෙවිවරු කියවම අර අය විතරක් නෙමෙයි බ්‍රහ්මයෝ දෙවිවරු කියලා කියන්නේ. ඒ නිසා සියලුම දෙවිවරු. ඒ වගේම අනිකුත් බල සම්පන්න අය. ඔබට ඔබගේ පවුලේ අයට, ඔබගේ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, දරුවෝ, ස්වාමි පුරුෂයා, භාර්යාව හැම දිනාටම. මේ මුළු මහත් ලෝකවාසී හැම දිනාටම. එයාගේ ආශිර්වාදය ලැබෙත්වා. කරුණාව, උපකාරය ලැබෙත්වා. හැමදෙනාම ආරක්ෂා කරගනිත්වා. රැකිරක්ෂා කටයුතු, අධ්‍යාපන කටයුතු විශේෂයෙන්ම ඔබගේ සෞඛ්‍ය සම්පන්නතාවය දියුණු කෙරෙත්වා. අවසාන වශයෙන් දෙවියන්ට උතුම් නිවන් සුවයම අත්පත්වා කියලා සාදුකාරයක් පවත්වමු. ittavataca ammehi sampatang punya sampadang sabbe deva anumodantu sabba sampatti siddhya ittavataca ammehi sampatang punya sampadang sabbe bhuta anumodantu sabba sampatti siddhya ittavataca ammehi sampatang punya sampadang sabbe satta anumodantu sabba sampatti siddhya akasattha ca bummatta devanaga mahittika පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. අවසාන වශයෙන් අපි ප්‍රාර්ථනා කරමු මේ ලබාගත් වූ සීල කුසල පින් හේතු වේලා ඔබ අප සෑම දිනාටම ජාත්‍යාදී දුක්ඛයන් කෙලවර උදාදී මහෞත්මයන් වහන්සේලා විසින් නිවි සැනසී පැමිණ වැඩවදාළ උතුම් ශාන්ත නිවන් සුවය මේ ජීවිතයේදී මිතාම ඉක්මනින් වහවහ අවබෝධ කරගන්නට මේ අභිධර්ම දේශනාවන් ඒකාකාරීවම හේතු වෙත්වා වාසනාම වෙත්වා කියලා සාදුකාරයක්.
අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං තුල්ලබේන මයා ලත්තං බුද්ධ පුත්තං නමාමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං තුල්ලබේන මයා ලත්තං බුද්ධ පුත්තං නමාමහ සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං තුල්ලබේන මයා ලත්තං බුද්ධ පුත්තං නමාමහ සාදු 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 සරණයි අපි ලබන සතියේ නම් අපි ධර්ම දේශනාවට සම්බන්ධව හෙට දැස්න සිල් ගන්න සම්බන්ධ වෙන කට්ටිය සම්බන්ධ වෙන්න කටන චීවරයේ මසක්කත් උදේ 11ට සම්බන්ධ. හොඳයි හැමදෙනාටම තෙරුවන් සරණයි.